තෙරුවන් සරණයි. නැවත උපතක් ගැන කතා කරන්නේ පෘථග්ජන ලෞකික මනසකි. ආත්මයක් නැති, පුජ්‍යල සංඥා නැති, සත්ව පුජ්‍යල කතාවක් නැති කතාව ලෞකික මනසට ගෝචර නැහැ. සවිඥානික ස්වභාවයක් අවිඥානික ස්වභාවයක් නුවණින්ම දැකේ. නුවණින්ම දැකිය යුතුයි. මරණෙත් නැවත උපදින්නෙත් නැති, මරණයක් නැති, නැවත උපතක් නැති. ඒ සදාතනික ඒ අමරණීය සදාතනිකයි කියන කතාව. අමරණීය කියන්නේ මරණයක් නැති, උපතක් නැති තැනනේ. එහෙනම් ඒ සදාතනික සෝයක් නේ. ඒ ලෝතුරු සෝය ගැන ලෞකික භූමියේ ඉන්න කෙනෙක් කොහොම දකින්නද? ඒ වේදනා සංඥා සංකාර පනවන්න බෑ. ස්කන්ධ කතාවක් නෑ. දැන් බලන්න නිවන් දකින්නවා කියන කාරණේ නිවනට ගිය කෙනෙක් ඉන්නවද? නෑ නේද? නිවනට ගිය කෙනෙක් නෑ. නිවන් දකින්නවා කියන්නේ කෙනා නැති වෙනවා. ආත්ම සංඥාව නැති වෙනවා. ඒතර කෙනෙක් නැති තැන නිවන කාටද පනවන්නේ? නිවන් යනවා කියන්නේ කෙනා නැති වෙනවා කියන එකයි. මේ සෝවාන් වෙනවා කියන්නේ සෝවාන් වුණු කෙනෙක් නැති වෙනවා. කෙනා නැති වෙනවා කියන එකයි. සක්කාය දෘෂ්ටිය ප්‍රහීන වෙනවා. ආත්ම සංඥා ප්‍රහීන වෙනවා. එතකොට සෝවාන් වුණු කෙනෙක් නැහැ. මම සෝවාන් වෙනවා කියන එක එතකොට ලෞකික මනසකින් කියන්නේ. එතන මම ඉන්නවා. මම දකින රූපයක්, රූපය දකින මමෙක්. එතකොට බලන්න මේ පැත්තේ, බලන දේ එහා පැත්තේ. එතන දෙයක් තියෙනවා, මෙතන මම ඉන්නවා. ඒක ලෞකික භූමියේ කතාව. අන්ත දෙක පේනවා. නාමයේ අන්තයේ හිටියත්, රූපයේ අන්තයේ හිටියත් අන්තේ පරිහරණය කරනවා නම් එතන තියෙන ලෞකික භූමියමයි. දුටු දෙයක් නැති, දුටු කෙනෙක් නැති. ඒ කියන්නේ දකින්න කෙනා මේ පැත්තෙත් නැහැ, දකින්න දෙයක් එහා පැත්තෙත් නැති වෙනවා. දිත්තේ දිත්තමත්තන් කියන තැන. දුටු දෙයක් නැහැ, දුටු කෙනෙක් නැහැ, දුටු බවක් පමණයි කියන එක. බාහ්‍ය දාර්ශනිකයට දේශනා කරපු කාරණා. එතන සලායතන සකස් වෙන්නේ කොහොමද එහෙම? අභ්‍යන්තර ආයතන සකස් වෙලත් නැහැ. බාහිර ආයතන සකස් වෙලත් නැහැ. විඥානය එහෙමනම් සකස් වෙන්නේ. විඥානය සකස් වෙලත් නැහැ. මමත් නැහැ. එතන කයක් පනවන්න බෑ. හිතක් පනවන්න බෑ. ආයතනයක් පනවන්න බෑ. මේ විඥානයේ අනිදස්සනයි කියන තැන තමයි අපි කතා කරන්නේ. තැනක් විඥානයේ අනිදස්සනුත් බාහිරපත් වෙන්නේ. ආයතන හදාගෙන බාහිර ආයතන හැදෙන්නේ නැහැ. අසත් රූපයත් අසේ විඥානයත් කියන්නේ ආයතන හැදෙනවා. බාහිරට යනවා කියන්නේ බාහිර දෙයක් හම්බ වෙනවා කියන්නේ එතන මෙතන මම නාමයේ ගැට ගැහෙනවා රූපෙත් එක්ක ගැට ගැහුනොත් විඥානේ දැන ගැනීම. එහෙ වුණොත් සලආයතන වෙලා. එතනට ඒකටම තමයි සලආයතන කියන්නේ. ආයතන හැදෙන්නේ සත්‍ය අවබෝධ වෙන කෙනාගේ කතාව ආයතන පනවන්න බෑ. සලආයතන නිරෝධෝ නිබ්බානෝ කියන තැනට එනවා. ඒක සලආයතන නිරෝධෝ නිබ්බානෝ කියන තැනට එනවා නම් તો සලආයතන පනවන්නත් බෑ. ආයතන නිරෝධ වෙලා. එහෙනම් එතන භවය පනවන්න බෑ. මොකද සලආයතන හරහා තමයි දෙයක් එහා පැත්තෙන් හැදෙන්නේ. නම් දෙයක් පනවන්න බෑ. දෙයක් හට ගන්නෙ නැහැ. සලආයතන නිරෝධයක් තුළ.
ඒතර භවයේ තමයි දෙයක් හටගත්තොත් එතන අඹ ගහ කියන જાතිය එනවා. ඒතර අඹ ගහ කියන જાතියක් එළියේ තියෙන්නේ. එතන භවය කියන්නේත් ඒකමයි. එතකොට ඒ භවය පනවන්න බෑ. උපතත් මරණ දෙයක් හටගත්තොත් තියෙනවා. එතන දෙයක් හටගත්තොත් එතන භවය තියෙනවා. භව නිරෝධෝ නිබ්බානෝ කියන තැනට එනවා. සලආයතන නිරෝධෝ නිබ්බානෝ කියන තැනට එනකොට. ඒ කතාව ඔබට තේරෙනවද? මේ කියන කතාව ඔබට තේරෙනවද? කෙනෙක් නැති තැන. පුජ්‍යලේ අන්තේ නැති තැන. එතන දිත්තේ මත්තන් කියන්නේ එතකොට පේන බවට පමණයි. එතකොට පේනවා කියන්නේ දැන් අපිට ඔබට පේනවා බිත්තියක්. ඒ බිත්තිය පේනවා කියන එක විතරයි සිත කියන්නේ. ආයි මේ පැත්තේ තව කෙනෙක් ඒක දකින කියලා කතාවක් නැහැ. ඒක දෘෂ්ටිය. මායාව. විඥානය. ඒතර අතන බිත්තියක් නැත්තම් මෙතන නාමෙත් බිඳ වැටෙනවා. ඒ කියන්නේ බටමිටි දෙකක කතාව බුදුන් වහන්සේ පෙන්නනවා. නාම රූප විඥාන. එක බටමිටියක් වැටෙනකොට අනිත් බටමිටියත් වැටෙනවා. නාම රූප පනවන්න බැරි වෙනකොට විඥානේ පනවන්නත් බැරි වෙනවා. විඥානෙත් බිඳ ගන්න. විඥානේ බිඳ ගන්නකොට නාම රූප දෙයත් බිඳ වැටෙනවා. ඒකයි අර වේදනා සංඥා සංඛාර ස්කන්ධය හරහා ආපු දැන ගැනීම මේ බාහිර නෙමෙයි මේ උපාදාය රූපයක් හිතේ හැදෙන දේ කියන එක අවබෝධ වෙනකොට බාහිරට යන්නේ. ඒතොර ඒක විඥානේ අනිදස්සන වෙන අපපටිත්‍ිත විඥානේ බාහිරට පතිත වෙන්නේ. බාහිරින් දෙයක් හමු වෙන්නේ. දෙයක් නැති තැන දකින්න කෙනෙක් මේ පැත්තේ නැති වෙනවා. දෙයක් තිබ්බොත් ඒක දකින්න කෙනෙක් ඉන්න ඕනේ මේ පැත්තේ. දෙයක් නැති වෙනකොට මේ පැත්තේ කෙනක් නැති වෙනවා. ඒ පැත්තේ බිත්තිය කියන දේ නැති වෙනකොට මේ පැත්තේ මම කියන කෙනෙකුත් නැති වෙනවා. අන්ත දෙක නැති වෙනවා. විඥානයේ නිරෝධයෙන් තමයි මේක සිද්ධ වෙන්නේ. විඥාන අනිදස්සන වෙනකොටයි ඔක වෙන්නේ. ඒක අර කේවට්ට සූත්‍රයේ පෙන්නන්නේ විඥානං අනිදස්සන අනන්තං සබ්බතෝ පබයිත ආපෝච පඨවි තේජෝ වායෝ නගාරති. එත් දීගන්ත රස්සං වානාතුලං සුබසු. එත නාමංච රූපංච නාම රූප නිරෝධ වෙනකොට එත නාමංච රූපංච එත්තේතං උපරොද්ධති විඤ්ඤාතේන නිරෝධේන සේතං උපරොද්ධති. විඤ්ඤාතේන නිරෝධේන එත්තේතං විඤ්ඤාණය නිරෝධ වීමෙන් සියල්ලම නිරෝධ වෙලා යනවා. ආයි නාම රූප පනවන විදියක් හතර මහ භූතේ මොකක්වත් පනවන්න බෑ. කිසිම දෙයක්. එතකොට එතන විඥාණය තමයි මේ සේරම දැනගන්නේ. ඔන්න දැන් ඔතන ඉඳන් අපි ප්‍රායෝගික පැත්තමයි අපි මේ ඉන්න බැලුවේ. නමුත් ඔබට මුල න්‍යාය පොඩ්ඩක් පෙන්වන්න අපි පොඩ්ඩක් සිහි කරන්න උත්සාහ කරේ. අපි දැන් ප්‍රායෝගික පැත්තේ මේ සම්බන්ධව දැනෙන දේ ගැන කතා කරමු. එතකොට දැන් මේ කියන තැන ඔතන ඔය ගසත් ආලෝකයේ ගසට නිසා ඇති වෙන සෙවණැල්ල තින්න සංගති පස්සෝ කියන තැන අපි මේ කතා කරන්නේ සෙවණැල්ල ප්‍රතිබිම්බේ අපේ ඇසට වැටෙන්නේ ප්‍රතිබිම්බේ කණ්ණාඩියේ වගේ බාහිර නෙමෙයි. ඒතකොට ඇහැ දැන් මේ ඇස කියන තැන ප්‍රසාදේ පනවන්නේ බාහිර දෙයක් නෙමෙයි ප්‍රතිබිම්බයක්. අර හේතු නිසා සකස් වෙන එකක්. ඒ කියන්නේ ආලෝකය කියන්නේ හේතුව, ගස කියන්නේ හේතුව. හැබැයි හේවණැල්ල ආලෝකයක් නෙමෙයි ගසත් නෙමෙයි. හේවණැල්ල ආලෝකයට අයිතිත් නෑ ගසට අයිතිත් නෑ. ඒතර හේවණැල්ල තමයි අපි ඇසුරු කරන්නේ. අන්න ඒක තමයි වැදගත්. තව විදිහකින් කියනවා නම් පංචායතනේ නෙමෙයි දැන් ඇස කියන්නේ දැන් ඇසට අඳුරන්න බැහැනේ. මේ කතාවේ ඔන්න බලන්න පංචායතනේ විඥානයේ තියෙන චක්කු විඥානය. නමුත් මනෝ විඥානේ නැතුව කොහොමද අඳුනගන්නේ? අඳුනගන්නේ මනෝ විඥානේ. හැබැයි මනෝ විඥානෙට එළියට එන්න බෑ. අර මනෝ විඥානෙට චේතනා සිතනේ. සිතට බෑනේ වතුර බොන්න. මේ කතාව හොඳින් බලන්න. එතකොට දැන් මන්ද බුද්ධික දරුවෝ ඉන්නවා. ඔබ දැකලා තියෙනවා.
සමහරවිට සිහි විකල් වුණු දරුවෝ ඉන්නවා. සිහි බුද්ධිය නැහැ කියලා කියනවා. කතා කරන භාෂාවෙන් කියනවා නම් සරලව කියනවා නම් එහෙමනේ. එතකොට ඒ දරුවා මොකද්ද කියලා දරුවෝ දන්නේ නැහැ. එළිය මොනවද ඒ කතාව දන්නේ නැහැ. දරුවෝ නිකන් ඉන්නේ වෙනම වියවුල් මනසක. එහෙම රෝගී ස්වභාවයක් ඒක. ඒක මානසික රෝගයක්. ඔබ දකිනවා මානසික රෝගීන් ඉන්නවා එක එක විදිහේ. මනස වියවුල් වෙලා. එතකොට මෙතන කතාවක් තියෙනවා දැන් මේ එළියේ ඇහැට පේනවා නම් එහෙනම් ඒ විදිහටම මේ අර මනෝවිඤ්ඤාණයෙන් කියන්න ඕනේ දැනගත්ත දේ. දැන් මේකේ තවත් පැත්තක් තියෙනවා. දැන් පුංචි දරුවා. පුංචි දරුවට පේනවා. නමුත් පුංචි දරුවට ප්‍රඥප්ති සම්මුතිය නැහැ මනෝවිඤ්ඤාණය. සකස් වෙලා නැහැ. දත්ත නැහැ. සංඛාර නැහැ. වේදනා සංඥා සංකාර හැදිලා නැහැ. සකස් කරලා නැහැ. ස්කන්ධේ පනවන්න බෑ. එතකොට ස්කන්ධේ හට ගැනීමම ජාති හට ගන්න හේතු වෙනවා. ස්කන්ධානම් පාති භාව ආයතනම් පටිලාභෝ අයං උච්ච ජාති. එතකොට මෙතන පංච දැන් මේක ආයතන විඥානේ මේක හඳුනා ගැනීම සිද්ධ වෙන්නේ නැහැ. එතන හැඩතලේ විතරයි. ඒකයි මේක අන්තෝ ජට බහි ජට දෙපැත්තක් තියෙන්නේ. ගැට දෙකක් ගැහෙන්නේ. ඇතුළෙත් ගැටයක් එළියෙත් ගැටයක්. ඇතුළෙන් හදාගෙන ඇත්තටම එළියේ ගැට ගහ ගන්නවා. රූපේ. ඇතුළේ මනෝවිඤ්ඤාණයෙන් හදාගන්නේ. ඇත්තටම මේ චේතනා සංඛාර විඤ්ඤාණ. එතන තමයි මේ කතාව තියෙන්නේ. අපි ඇත්තටම එළියේ දකිනවා නෙමෙයි හිතනවා. දැන් දකිනවා එක මෙතන තියෙන ගැටලුව තියෙන්නේ. දැන් එළියේ තියෙන දේ ආලෝකේ ප්‍රසාදයේ තුල ප්‍රසාදවත් වීම එතනට පණවන්න බෑ පුජ්‍යල භාවය. දැන් ඔබ කණ්ණාඩියෙන් රූප දකිනවා. කණ්ණාඩියෙන් ඔබට බලන්න පුළුවන් කණ්ණාඩියක් තියෙනවා නම් කණ්ණාඩියේ අර මේ දෙපැත්ත හොයාගන්න බෑ. ගස් කොළන් ඒ විදිහටම කණ්ණාඩියෙන් පේනවා. ලොකු කණ්ණාඩියක් තිබ්බොත් ඒ කණ්ණාඩියෙන් දෙපැත්ත හොයාගන්න බැරි තරමට පේනවා. දැන් ඔය ලොකු ෂෝරූම් වල ඔබ දැකලා තියෙනවා ඇති සමහර විට ලොකු කණ්ණාඩි ගහලා තියෙනවා. බිත්තිය මොකද්ද කියලා හොයාගන්න බෑ. කොතනින්ද යන්නේ කියලා හොයාගන්න බෑ කණ්ණාඩි ගැහුවා. මත කණ්ණාඩියේ ප්‍රතිබිම්බය මොකද්ද ඇත්ත මොකද්ද කියලා හොයාගන්න බෑ. ගිහින් හැප්පුණාට පස්සේ තමයි දන්නේ ඒක නෙමෙයි කියලා. ඒ තරම් මායාවක් තියෙනවා. හැබැයි කණ්ණාඩිය දකින්න දෙත් ඇත්ත වගේ මේකේ අවකාශය පේනවා, පුටු පේනවා, පුටු යට ඉස් කියලා පේනවා. නමුත් කණ්ණාඩියේ එහෙම දෙයක් නැහෙනේ. අර ටීවී එකේ දකින්න එක වගේමයි. දැන් ලොකු ටීවී ස්ක්‍රීන් තියෙනවා. දැන් ඒකේ ඇත්ත වගේම පේනවා. නමුත් ඒකේ එහෙම දෙයක් නැහැනේ. දැන් ඒකේ කෝච්චියක් යනවා. දැන් කෝච්චියක් යන්නේ නැහැනේ ඇත්තටම. ඒකේ මිනිසෙක් මරන. ඇත්තට මිනිසෙක් මරන්නේ නැහැනේ. එතන තියෙන පින්තූරය. නමුත් අපේ මනෝවිඤ්ඤාණේ මේ හැම එකම මනෝවිඤ්ඤාණ චේතනා තමයි විඳින්නේ. කතාවක් හදන සංස්කාර කරන එක චිත්‍රපටි අපි හිතේ හදාගන්න එකක් එළියේ නෙමෙයි. දැන් මේ විදිහටම තමයි ඇත්ත අපිට පේන දේ. ඔබට දැන් පේන දේ කුමක්ද? ඔබට දැන් ලයිට් එකක් පේනවද? බිත්තියක් පේනවද? පොළොව පේනවද? ගහක් පේනවද? ජනේලයක් පේනවද? ඔය හැම එකම ඔබේ මනෝවිඤ්ඤාණයෙන් බලන්නේ. අත්‍තරම ඔබේ ඇහත් නෙමෙයි. ඔබ හිතෙන් උපාදාය රූපයක් හදාගෙනයි බලන්නේ. අන්න ඒක තමයි විතර තියෙන්නේ. වැදගත්ම තැන. කණ්ණාඩිය බලන්නේ අපි. ප්‍රතිබිම්බේ. අයියේ තින්නම් සංගති පස්සෝ. චක්කුංච පටිච්ච රූපේච උප්පච්ච චක්කු විඤ්ඤාණ. තින්නම් සංගති පස්සෝ. පස්සපච්චය වේදනා. මේ විදිහටයි පෙළ දහම් පේන්නේ. ඔබ මේවා ඉතින් සූත්‍රවල තියෙනවා. සලායතන සූත්‍රය, මහා සලායතන සූත්‍රය, මහා නිධාන සූත්‍රය. මේ ඔක්කොම එකට පෙළ ගැස්වීමක් තියෙනවා. සංචේතන සූත්‍රය ඔක්කොම තියෙන. ඊට පස්සේ සංචේතන සූත්‍ර වලට. එතකොට මේ හරහා ඔබට පෙළ ගැස්ම පේනවා. එතකොට තින සංගති පස්සෝ කියන්නේ මේ ප්‍රතිබිම්බේ හට ගන්නවා. පස්ස ස්පර්ශයෙන් පෙන්වන්නේ ප්‍රතිබිම්බයක්. ප්‍රතිබිම්බය කියන්නේ එළියේ තියෙන එක නෙමෙයි. අපි එළියේ තියෙන එක නෙමෙයි දකින්නේ. අපි හිතේ තියෙන උපාදාය රූපේ. අපි අසුර කරන්නේ සිතුවිලි. නෝකයි කතාව.
ඒක පෘථග්ජන පුහුදුන් ස්වභාවය. ලෝකෝත්තර අවබෝධයේ තියෙන කෙනා ආර්ය භූමියට එන්නේ ওই දෙක අවබෝධ වෙලා. ආර්ය භූමිය පැනවන්නේ ඒ සිතට මේක අවබෝධ වුණාම. කනේ නාමේ සිත තුළින් හදාගෙන එළිය තියෙන එකට ගැට ගන්නවා. ඒතකොට නාම රූප ගැට ගැහෙන එක විඥානයේ කියන එක අවබෝධ වීම තමයි ඇත්තටම ආර්ය භූමියට ප්‍රවේශය තියෙන්නේ. හැබැයි එතනදී ආ එළියට යන්න බෑ. එයා උපාදාය රූපයක් අමතිස්සම ඇසුරු කරන්න කියලා දකින්නවා. එයා එළියේ ඉන්න දරුවෙක් නෙමෙයි ඇසුරු කරන්නේ. එයා ඇසුරු කරන්නේ එයාගේ හිත. එතකොට ප්‍රශ්නයකට උත්තර ලියන්නේ විභාග කරන දරුවෝ හිතේ හදාගෙන. අත්ත ප්‍රශ්න කියවනවා. ඇහැ හැඩතල ගේනවා. නමුත් ඇහැ දන්නේ නැහැ ප්‍රශ්නේ. සිතින් චේතනා කරනවා. විඳීම් හැඳිනීම් දැන ගැනීම. වේදනා සංඥා සංකාර. ඒ කියන්නේ පෙර දත්ත අනුව ගලපලා මේ ප්‍රශ්නේ හදා ගන්නවා. අර අකුරු ගලපලා අර භාෂාව හදාගෙන ඒ භාෂාව හිතට මැවෙනවා. ඒ භාෂාව ඒ අකුරු ටික බලනකොට අපි හිතමු ගස දරුවන් ගඟේ පිහිනයි. එතකොට දරුවා කියනකොට දරුවා මැවෙනවා හිතේ. ගඟේ කියනකොට ගඟ මැවෙනවා හිතට. පීනයි කියනකොට පීනන දරුවොත් මැවෙනවා. එතකොට දැන් රූප මැවෙනවා හිතේ. නමුත් දරුවා කියවන්නේ ප්‍රශ්නේදී දරුවන් ගඟේ පීනයි. දැන් දරුවන් ගඟේ පීනයි කියන එක කියවනකොටම ප්‍රශ්න පත්‍රයේ හිත ඇතුලේ දරුවොත් මැවෙනවා ගඟත් මැවෙනවා පීනනවත් මැවෙනවා. එතකොට ආයේ ප්‍රශ්නේ තිබුණොත් සැඩපහර වැඩි නිසා එම දරුවන් ගසාගෙන යයි. දැන් මේකත් හිතටම වෙනවා. දැන් සැඩපහර වැඩි ඊට පස්සේ දරුවෝ ගහගෙන යනවා. දැන් මේ දරුවන් විපතට වැටෙනවා. ඒකත් යනවා දැන් මේ හිතේ. මේ විදිහට ප්‍රශ්න පත්‍රයක් බලාගෙන හිටියට පොතක් බලාගෙන හිටියට පොතක් කියවන එකක් අපි දැන් මේ මොහොතේ ඔබ පොතක් කියවනවා වගේ දැන් මේ පොත කියවන්නේ හිතින්. පොතේ තියෙන අකුරු ටිකක්. අකුරු වල නෑ කතාවක්. දැන් මේ සිංහල භාෂාව දන්නේ නැති කෙනෙක් ඇවිල්ලා මේ පොත බලනවා. දැන් එයාට පුළුවන් ද අකුරු ටික කියවන්න? බෑ. ඇයි? පෙර සංඥා නෑ. පෙර සංඥා මේ ඔක්කොම අතීත සංඥා. අපිට දාලා තියෙනවා අයන්න මේකයි, මයන්න මේකයි, ලයන්න මේකයි. මෙන්න මේවා අපි රැස් කරගත්ත දේවල්, උපාදාන කරගත්ත දේවල්. භාෂාවත් අපි උපාදාන කරගෙන ඉන්නේ. අකුරක් ගානේ අපි උපාදාන කරගෙන ඉන්නේ. ඒ අනුව අපිට පොත කියවනකොට පොත කියවන්නේ පොතක් නෙමෙයි අපි කියවන්නේ. අපි තනිකර කෙලෙස් හදනවා මේ කියවන ඒකෙන් කෙලෙසයක් එනවා. ඒකෙන් දුක හිතෙන්න පුළුවන්, සතුට හිතෙන්න පුළුවන්. ඔය පොත් බලනකොට ආයේ පොත නම් හරි හොඳයි. මට ගොඩක් ආස හිතුණා අර පිට ටික කියවනකොට. මට ගොඩක් දුක හිතුණා ඒ කතාවේ අවසානයේ බලන්න පොතක් කියලා කියවන හැටි. එතකොට මෙයා කෙලෙස් විඳලානේ. දැන් මෙයා සසර හදාගෙන. මෙයා පොත කියවලා සසර හදාගෙන තියෙනවා. ඇයි මෙයා මේක විඳිනවා? මේ තුල කර්මයක් රැස් වෙනවා. මනෝ කර්ම. දන්නවනේ වචී කර්ම, කාය කර්ම, මනෝ කර්ම. මෙතන මනෝ කර්ම රැස් වෙනවා. චේතනාම් භික්කවේ කම්මම් වදාමි. හරිනේ චේතනා සකස් වෙනවා. කර්මේ විපාක කර්ම හැදෙනවා. ඉතුරු වෙනවා. දැන් මේ කර්මයේ ස්කන්ධ අපි ගාව ඉතුරු වීම තමයි මෙතන අනිච්චවත සංඛාරා කියන්නේ. සංඛාර ඉතුරු වෙලා යන්නේ. ඒ කියන්නේ අවසාන මොහොතේ මේ ශරීරය පොළොවට පස් වෙනකොටත් අපි ගාව සංඛාරය ඉතුරු. ඒකයි කෙලෙස් ඉතුරු වෙලා තියෙන්නේ. ඒකයි ස්කන්ධය ඉතුරුවක් තියෙනවා. කොයි විදිහෙන් කිව්වත් එකම කතාව. නැවත සකස් වෙන හේතු බීජ පැල කරලා තියෙනවා. ඔබ දන්නවා දැන් ගහ විසින් ඵලයක් හදනවා. එතකොට ඔබ දන්නවා ගහ මලක් පිපිලා ඒකේ පරාගණයක් සිද්ධ වෙලා ඩිම්බ කෝෂයක් හැදිලා ඒකේ ඵලයක් බවට පත් වෙලා ඒකේ බීජයක් හදනවා. මේ බීජේ මේ ගහ මැරිලා වැටෙනවා. හැබැයි තව ගහක් ඒ බීජේ හදනවා. හැබැයි ඒ ගහ මේ ගහට ආйти දෙයි බීජේ. ඒ බීජේ මේ ගහ පොළොවට පස් වුණාට බීජ වෙනින් එකක්. බීජ ගහ නෙමෙයි. බීජ පොළොවට පස් වෙනකොට ඊගාව මේ ඇවිල්ලා බලන්න මේ තියෙන කතාව දිගටම යන කතාවක් මෙතන පෙන්නනවා. සබාධාමි කතාවක් මේක පෙන්නනවා. හේතුඵල ධමයක් මෙතන පෙන්නනවා.
දැන් මෙතනම මේකම තියෙනවා මනුස්ස කතාවේ. මේ අපේ සත්ත්ව ප්‍රජා කතාව ඕකම තියෙනවා. දැන් මේකන මිය යනකොට බීජ සකස් වෙනවා. මොකද්ද බීජය? මගේ ස්කන්ධ ඉතුරුයි, කෙලෙස් ඉතුරුයි, කර්මය ඉතුරුයි. ওই විදිහට ඕන විදිහට කියන්න පුළුවන්. අයි අවසාන කරලා නැත්තේ. යා දෘෂ්ටිගත වෙලා. දෘෂ්ටි තුල ඔහු ඉවර කරලා නැහැ. හිඩසක් තියලා. මේ කතාව හරි පුදුමයි. ඇත්තටම කෙනෙක් නිවන් දකින්නකොට සත්‍ය අවබෝධ වෙනකොට ඒ කෙනා නිවන් දකින්න කියන සත්‍ය අවබෝධ වෙනවා. මේ සිත පර්ජානාති සිත රූපේ පර්ජානාති රූපේ අවබෝධ වෙනවා. රූපේ හැදෙන හැටි සිත හැදෙන හැටි අවබෝධ මේ අවබෝධ ඥානය තුළ තමයි නිවන්ටපත් වෙන්නේ. සිත නිවෙන එකක් වෙන්නේ මේ. සිත නිවීමටපත් වෙනවා. මේ සිත ගිනි ගන්නවා. මේ සිත ගිනි ගන්නේ රාග දේශ මොහ වලින්. කෙලෙස් වලින්. ඒක හැදෙන්නේ ස්කන්ධේ. අතන මේ ස්කන්ධය තමයි හැම කතාවෙම එතකොට පේනවා බීජේ බවටපත් වෙන්නේ. දැන් ඔබට තේරෙනවා මේ ඉතිරියක් තියෙනවා. ඒකයි මේක අනිච්චවත සංඛාර උපාද ඇත්තට මේක හැමතැනම පෙන්වන්න පුළුවන්. මේ කතාව මේකේ දැන් දෙයක් හට ගන්නකොටත් අපි ඒ කතාවම කියනවා. එළිය දෙයක් හට ගන්නකොට දැන් මෙතන දෙයක් පේනවා. ඒ පේනකොටම ඔබ ඒ පේනකොටම උපාද වය ඇති වෙනව නැති වෙනව. දැන් මේ දෙක පාරම බීතියක් දැක්ක. දැන් බීතිය දකිනකොටම අනිච්චාවත සංඛාරා මේ උපාද වය ධම්මිනෝ. ඒක බීතියට ගත්ත ආය බීතිය ආහරනකොට පේනවා ආවනකොටම නැති වෙන උපාද වය ධම්මිනෝ. උපජ්ජිත්වා නිරුද්ධත්. තේසං උපසම්මෝසුක. මේ මොහොතේම මේ කතාව පේනවා. සබ්බේ සංඛාරා අනිච්චකවත්. ඇත්තටම මේ දකින්න දේ අනිත්‍ය වෙනවා ඒවලෙම. නමුත් අපි ඒක එහෙම නෙමෙයි මේ අපි අල්ලගෙන උපාදාය රූපේ උපාදාන කර ගන්නවා. අපි බාහිර ඒක තියෙනවා කියලා අල්ල ගන්නවා. ඒකට නමුත් අපි මේකේ සත්‍ය කතාව තමයි අනිච්චයි කියන එක. අනිත්‍ය පනවන්න ඕනේ එතනටයි. සිතටයි. සිතේ සත්‍ය දකින්න කොටයි සිතක් නැති බව අනිත්‍ය බවටපත් වෙනවා. සිතේ සත්‍ය දකින්නකොට මායාව පේනවා. මායාව පේනකොට බාහිර දෙයක් අල්ලගන්න. මේක අනිත්‍ය වෙනකොට අනිත්‍ය මේක පවතින්නේ නැහැ. උපාද වය ධම්මින උපජ්ජිත්ව නිරුද්ධන්ති හටගත්තනම නැති වෙනවා. ඒකත් මායාව ප්‍රතිබිම්බයක්. ඒක සිතේ හටගෙන තියෙන එළියේ නෙමෙයි. දැන් එළියේ දෙයක් හම්බ වෙන්නේ නැහැ. අන්න අනිත්‍ය වෙලා. ඒතර සිතේ හැදෙන චේතනාව විඳින. සියල්ල මේ කතාව තුළ ලොකු කතාවක් වෙනවා. විඥානේ දැන ගැනීම මායාවම සිතම අනිත්‍ය වෙලා තියෙන්නේ. සිතමයි. තොරස් ඒකයි මේක අනිච්චව සංකාර කියන්නේ සිතුවිලි අනිත්‍ය වෙලා. අනිච්චවත සංඛාර. දැන් එතකොට සබ්බේ සංඛාර අනිත්‍ය යදා පඤ්ඤාය පස්සේ ඒ සියලු සංස්කාර අනිත්‍යයි. යදා පඤ්ඤාය පස්සේ ඒක යථාභූත ඥාණයෙන් දකින්න ඕනේ. අති නිබ්බාන්ති දුක්ඛේ යයි දුකින් මිදෙන මඟ. ඒ සමග්ගෝ විසුද්ධිය එකම මඟයි විසුද්ධියට තියෙන එක පමණයි. ධර්මයේ පෙළ පෙන්නනවා නම් ඒ විදිහට න්‍යාය පෙන්නන්න පුළුවන්. නමුත් අපේ සිත දකින්න ඕනි හැම මොහොතෙම. හැම මොහොතෙම අපිට පේන්න ඕනි මේ ස්කන්ධය කියන එක. ඔබ ඔබේ දරුවට කතා කරනකොට ඔබ නම කියලා කතා කරන පුතේ මෙහෙ එන්න කියලා. හැබැයි ඔබ නම කියලා පුතේ මෙහෙ එන්න කියලා කතා කරනකොට ඔබ නිකමට ඔබේ ඇස් පියාගෙන ඔබේ සිතේ නේද මේ පුතා ඉන්නේ. එහෙමනම් සිතේ ඉන්න පුතාට එන්න කියන්නේ එළියේ ඉන්න පුතාට නැතු. පුතේ මෙහෙ එන්න කියලා නමත් කියන්න පුළුවන්. එතකොට ඇත්තටම එළියෙත් පුතා හිටියත් එළියෙත් එයි. නමුත් ඔබ කතා කර හිතේ ඉන්න පුතාටනේ. එතකොට පුතා ආහා එළියේ ඉන්න පුතා තාත්තේ මට කතා කරාද? එතකොට ඔයාට කියන්න සිද්ධ වෙනවා. නෑ පුතේ මං පුතාට කතා කරේ නෑ. අයි තාත්තා මට දැන් කතා කරානේ. ඔව් පුතේ මං කතා කරා. හැබැයි ඔයාට නෙමෙයි.
ඇත්තටම එයාගේ හිතේ ඉන්න කෙනාට එයා කතා කරන්නේ. මෙන්න මේක ප්‍රායෝගිකව ඔබට මේ සිද්ධිය උපමාවක්. මේක උපමේය දැක්කොත් ඇත්තටම අපි අසුරු කරන්නේ උපාදාය පුතෙක්, උපාදාය රූපයක්. එළියේ ඉන්න කෙනා නෙමෙයි අපි අසුරු කරන්නේ හිතේ හදාගත්තේ. අර ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන්න හිතින් ප්‍රශ්නේ හදාගෙන හිතේ තියෙන ප්‍රශ්නට උත්තර ලියයි. ඒක නිසා තමයි සමහර ළමයින්ගේ ප්‍රශ්නට උත්තරේ වරදින්නේ. උත්තරේ දන්නේ නැතුව නෙමෙයි වරදින්නේ. හිතින් හදාගත්ත ප්‍රශ්නේ වැරදි. උත්තරේ දන්නවා. ඒ දරුවා බුද්ධිමත්. නමුත් මේ ප්‍රශ්නේ හිතින් හරියට තේරුම් ගන්නත් ඕනේ. ගොඩක් දරුවන්ට මේ ඉගෙන ගන්න දරුවන්ට මේ විභාග ක්‍රමයේදී මෙන්න මෙතන ගැටලු තියෙනවා. සමහර අයට හිතින් හදාගන්න ප්‍රශ්නේ වරදින්නේ. දැන් ලියලා තියෙන එක හරි. නමුත් මෙයා තේරුම් ගන්න එක වැරදි. දැන් හිතින් හදාගත්ත ප්‍රශ්නෙටයි මෙයා උත්තර ලියන්නේ. දැන් අපිට දැන් තේරෙනවා දැන් බුද්ධ ආගම ප්‍රශ්න වුණා සමහර ළමයින් අහනකොට ඒ ප්‍රශ්නේ එයා හිතින් හිතා ගන්නවා මේක තමයි මේ කියලා ලියන උත්තරේ. බලනකොට ඒක නෙමෙයි ඒ හරියා කියලා තියෙනවා. ඒක තමයි කියවන්න තියෙන්නේ. නමුත් ඒකේ අර්ථය වෙනස්. එයා හිතපේක නෙමෙයි. ඔබට තේරෙනවා මේ කියන්නේ. අපි හිතේ තියෙන ප්‍රශ්නට උත්තර ලියන්න. අර පොත කියවනකොටත් එහෙමනේ. අර ගඟ දරුවෝ පීනන එක ගඟ මැවෙනවා දරුවෝ මැවෙනවා පීනනෝ මැවෙනවා. ඒ පොතේ තියෙන එක අපි හිතේ උපාදාය රූපේ හදා ගන්නවා. අපි කතාව හිතේ හදාගන්න චේතනාම් භික්කවේ කම්මම් වදා. කර්ම රැස් වෙනවා. ටීවී එකේ ගියත් මිනිස්සු ටීවී එක බලාගෙන අඬනවා. ඇයි? ටීවී එකේ යන්නේ මුකුත් නැහැ. ඒක රංගපාන එකක්. ඒක නිකන් චිත්‍රයක් විතරයි. ඇයි මේගොල්ලෝ අඬන්නේ? මේගොල්ලෝ හිත ඇතුලෙන් කතාවක් හදාගන්නේ පව් බලන්න හොඳ මිනිස්සේ බලන්න යට විච්ච දේ එහෙම වෙන්න හොඳ නැහැ. එද මෙය දුකට වැටිලා. ඇත්ත ලෝකෙත් එයා ඒකමයි වෙන්නේ. ඇත්ත ලෝකෙත් බලන්නකො විච්ච දේ බලන්නකො හොඳට හිටපු ළමයානේ මේ අසනීප වෙලා තියෙන්නේ. මේ අම්මලා කියන දේවල්. දැන් ටීවී එකෙත් වෙනුනේ ඒකමයි. අනේ බලන්නකො අර හොඳට හිටපු ළමයානේ අසනීප ඒත් දුකයි. මේත් දුකයි. දැන් ඕකේ වෙනස මොකක්ද? දෙකම එකයි. ඇයි? එයා ඇසුරු කරන්නේ උපාදාය රූපේ. එයා හිතේ තියෙන රූපය ඇසුරු කරා. බාහිර සාධකයක් විතරයි. බාහිර මෙයාට ගැටලුවක් වෙන්නේ නැහැ. එයා හිතේ ඇදෙන රූපය ඇසුරු කරා. කෙලෙස් රැස් වෙනවා. ඒකෙන් යට තණ්හාව උපදිනවා, ඊර්ෂ්‍යාව උපදිනවා, ද්වේෂය උපදිනවා, වෛරය උපදිනවා, රාගය උපදිනවා, හැමදේම තියෙනවා කෙලෙස් වල. නිකන් චිත්‍රයක් බලාගෙන මෙයා මෙතන මා කෙලෙස් ගෝනියක් ගිනි ගන්නවා. ඒක තමයි අපි හැමෝගෙම කතාව. දැන් දුකෙන් මිදෙන කෙනා කොතනින්ද මිදෙන්න ඕනි? බුදුන් වහන්සේ ධම්මචක්කපවත්තන සූත්‍රය පෙන්නකොට පෙන්නන ද්වේදසාකාරන්ති පරිවට්ටන් කියලා. දුක සත්‍ය දුක්ඛ ආර්ය සත්‍ය තුනක් වෙනවා. මේක හොඳ ඊටාම වැදගත් මේ තැන. එහෙම නේද? එළිය දරුවා මරණ එක දුකයි. එතන දරුවා එළිය මැරෙන්නේ. බාහිරේ ධාතු වලට හානියක් වෙනවා. නමුත් හිතේ ඉන්නකන් ඒ දරුවා මැරුණත් මාස ගණන් අඬනවා. හිතේ ඉන්න දරුවා හිතේ තියෙන රූප සංඥා උපාදාය රූපේ. එතකන් ඒ දුකයි. දුක නැති වෙලා නැහැ. දුක සත්‍ය දෙක දැක්කා. තව දුකක් තියෙනවා. ආර්යවරු දකින්න දුකක් තියෙනවා. එළියේ දරුවෙක් හම්බ වෙන්නේ නැහැ. එළියේ දරුවෝ කියලා කෙනෙක් නැහැ. ඒක හිතෙන් හදාගෙන තියෙන්නේ සම්මුතියේ ප්‍රඥප්තියේ. ඒක ආර්යවරු දකින්න දුක. ඒ කියන්නේ නාම රූප දෙකෙන් හැදිලා විඥානේ මායාව කියන එක අවබෝධ වෙන්නේ සත්‍ය අවබෝධ වුණු කෙනෙක්. එයාට තමයි හම්බ වෙන්නේ ආර්ය දුක. ආර්යවරු දකින්න දුක. අන්න දුක ආර්ය සත්‍ය. ඒක නැති වෙන තාක් මේ දුක නැති වෙන්නේ නැහැ කියලා බුදුන් වහන්සේ දේශනා කරන්නේ. ඒ කියන්නේ එළියේ දරුවෝ ඉන්නවා. දරුවෙක් ඉන්නවා කියන එක තියෙනවා. දරුවෙක් හිටියා කියන එක තියෙනවා. අර දුක නැති කරන්නත් අර දුක සත්‍ය නැති වෙන්නත් ආර්ය සත්‍ය දුක ආර්ය සත්‍ය අවබෝධ වුණොත් විතරයි දුකෙන් මිදෙන්නේ. නැත්නම් ආයෙත් දරුවෙක් හදා ගන්න පුළුවන්. අය ස්කන්ධේ හිතේ තියෙන හැඩතලේ. දැන් ඔබ හිතන්න ඔබ ගෙදරට ගේනවා ලස්සන මල්වස් එකක්. දැන් එළිය මල්වස් එක තියෙනවා. දැන් එළිය මල්වස් එක ඔබ
සැප දුක්ඛ සැපක් විඳිනවා. ඒක කැඩෙනවා. එතකොට දුක දුක්ඛ ඒක දුකක් වෙනවා. දැන් ඔබේ හිතේ උපාදාය රූප දුකක් තියෙනවා. අය මල් වාස් එකක් ගෙනා කාරි ලස්සනයි. බලන්නෝක ඒක කැඩුනානේ. දැන් හිතේ තියෙන දුක දැන් ඒක කඩලා විසික් කළා. ඒක දැන් නැහැ. නමුත් දැන් හිතේ තියෙන බලන්නෝක ඒක කැඩුනානේ. අපරාධ රුපියල් 5000ක් ගියා. දැන් ඒකත් හිතේ තියෙනවා. කියනකොට ඇත්තට නේ දැනෙනවා ඔබට නේ. මා හාස්‍යයක් තියෙනවා මේ කතාව. ඇත්තටම හරි සුන්දරයි මේ ධර්මය අවබෝධ වුණා. මොකද මේ සියල්ලකින් මිදෙනකොට ගින්න නිවිලානේ. දැන් අනිත් අය ගිනි ගන්නවා පේනවා. Taman ගින්නේ මිදලා බෑ අනිත් අය ගිනි ගන්නවා. Tamanට පේනවා ඒකේ තියෙන නිෂ්ප්‍රභා, ඒකේ තියෙන හිස් බව. එතකොට දැන් මේ මල්වාස් එක ගෙනාව හරි 5000ක් දීලා ගත්තා. ගෙදර තිබ්බා හරි ලස්සනට තිබුණා. හොඳට ගැලපෙනවා හැමෝම ලස්සනයි කිව්වා. මල්වාස් එක කැඩුනා. බිඳුණා. දැන් දුකක් ඇති වුණා. එලි මල්වාස් එක කැඩිච්ච එකක් දුකයි. 5000ක් නැති වුණා. එකක් දුකයි. හැබැයි යාට ඊට පස්සේ හිතේ ඊට පස්සේ ටිකක් දවස් ගියාමත් කියන බලන්නකො අපරාධේ හොඳ මල්වාස් එක බිඳුණා. හිතේ තියෙනවා දැන් ඒ දුක. එයා ඒත් ඒක හිතේ විඳවනවා. කාදායක නැහැ. ඒත් විඳවනවා. ඊට පස්සේ දැන් මේක නෑ මේ දුක නෑ මිදෙන්නේ කොහොමද? මේ දුකෙන් මිදෙන්න දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕනේ. දුක වෙනයි, දුක සත්‍ය වෙනයි, දුක්ඛ ආර්ය සත්‍ය වෙනයි. මල් වාස් එකක් හදාගත්තා ඉතින් උපාදාය රූපයක් හදාගත්තා. ඒ හදාගත් එක එළියට පැනවුවා ගැට ගැව්වා. ඒක දුකක්. ජාතියක් හටගත්තා. මල්වාස් කියන ජාතියක් නැහැ. එන්නේ ඒකයි මෙතන තියෙන ආර්ය දුක. ආර්ය දුක්ඛ සත්‍ය. ඒක සත්‍යයි. ඒකේ සත්‍ය දකින්න එකයි මේ. දුක්ඛ සත්‍ය දුක්ඛ ආර්ය සත්‍ය. ඒ කියන්නේ මේ නාම රූප අන්ත දෙකෙන් මිදුනහම ඒ කෙනාට විඥානයේ හට ගැනීමක් නැහැ. එවැනි જાතියක්. එතකොට ඒ දරුවෙක් හටගන්නෙත් නෑ. එතන දරුවෝ කියලා දෙයක්වත් නෑ. මෙතන කිසිම දෙයක් හටගන්නේ නෑ. මේ බාහිරින් පනවන්න බෑ. ඒක මායාවක්. මේ සිත බාහිරට යන්න බෑ. සිත ඇසුරු කරන්නේ හැමතිස්සෙම ප්‍රතිබිම්බයක්, උපාදාය රූපයක්. නහිදං අත්ත කතම් බිම්බන් නහිදං පරකතං අගං. මේ ප්‍රතිබිම්බය තමා විසින් හැදුවෙත් නෑ. වෙන අයෙක් හැදුවෙත් නෑ. හේතුන් පටිච්ච සම්භූත හේතු නිරුද්ධා නිරුද්ධති. හේතු නිසා අටගත්ත හේතු නැති වෙනව නැති වෙනවා. අර සේලා තෙරණිය මේ විස්තරේ කියන්නේ. මේ ප්‍රතිබිම්බය කියන එක. සේලා සූත්‍රයේ බැලුවොත් අපිට තේයි. මනාකොට පැහැදිලි කරලා තියෙන කතාව. දැන් මේ කියන කාරණා ඇත්තටම බැලුවහම ඊටාම මේ වටිනවා. ඇත්තටම සත්‍ය අවබෝධ කරගන්න. සත්‍ය කියන්නේ මොකද්ද? සත්‍ය කියලා අපි මේ අපිට ඕන දේ කරයි කියලා සත්‍යයක් අවබෝධ වෙන්නේ නැහැනේ. අපිට සත්‍ය පරම සත්‍ය නේක පරම සත්‍ය. ලෝකේ පරම සත්‍ය ගොඩක් නැහැ. ලෝකේ තියෙන එකම සත්‍යයි. ඒ සත්‍ය අවබෝධ කරගන්න එපා. ඒ සත්‍ය අවබෝධ කරගත්ත කෙනානේ දුකෙන් මිදෙන්නේ. ඉතින් අපි කරන්න ඕනේ අතන ලෝකේ සත්‍ය කුමක්ද කියලා හොයන්නේ. මොකද අපි මිරිගොකට රැවටිලා ඉන්නේ. අපි මායාවකට රැවටිලා ඉන්නේ. අතරම අපි අන්ධයි. අපිට ලෝකයේ ඇත්ත පේන්නේ. අපි අන්ධය වගේ ජීවත් වෙන්නේ. අපි අන්ධය වගේ මැරිලා යනවා ලෝකේ දකින්නේ නැත්තක්. එහෙනම් ලෝකේ සත්‍යයක් තියෙනවා. අන්නේ සත්‍ය අපි අවබෝධ කරගන්නවා. දැන් ආර්යවරු දකින සත්‍ය තමයි ඇත්තටම පරම සත්‍ය. මේ හිතෙන් හදාගෙන තියෙන සම්මුතිය ප්‍රඥප්තිය එහෙම දෙයක් එළියෙන් හම්බ වෙන්නේ නැති එක. අපි විඳින්නේ අපි චේතනා සකස් කරන්නේ අපි දුක් විඳින්නේ සැප විඳින්නේ චේතනාවල සිතුවිලි වල. හදාගත්ත දෙයක් හිතින්. ඒක බාහිර එහෙම දෙයක් නැහැ. හම්බ වෙන්නේ නැහැ. දැන් මේ ආර්යවරුන්ට මල්වාස් එකක් හම්බ වෙන්නේ නැහැ කියන තැනට එන්නේ. ඒතර මල්වාසයක් හම්බ වෙන්නේ නැතු කොහොමද ඒකෙන් සැපක් විඳින්න දුකක් විඳින්න. මේ කතාව අවබෝධ ඥානයක්.
මේක ප්‍රඥාවෙන් දකින්න ඕනි කාරණයක්. ඒක ධම්මචක්කුසය කියන්නේ ලෝකේ සත්‍ය දකින්න ඇහැ. ඒ කියන්නේ අපේ ඇස් අන්ධ අපිට පේන්නේ ඒ ඇස් විවර වෙන එක තමයි ආලෝක උදපාදි කියලා කියන්නේ. චක්කුම් උදපාදි. අන අපේ ඇහැ ඇරෙන්නේ සත්‍ය දකිනකොට. ඒක ඇත්තටම වටිනවා මේ කාරණේ. ඉතින් මෙතන තුන් ආකාරයක් ඔබ දැන් දුක සත්‍ය, දුක්ඛාර සත්‍ය, ඒ වගේම සමුදය සත්‍ය, සමුදය ආර්ය සත්‍ය, ඒ වගේම නිරෝධ සත්‍ය, නිරෝධ ඒ විදිහටම තුන් ආකාරය තියෙනවා. එතකොට ඒකේ දැන් දෙයක් එළියෙන් දෙයක් හටගත්තොත් ඒක සමුදය, දෙයක් හටගත්තොත් ඒක දුකයි, දුක සත්‍ය ඒක හිතේ තියෙන එක. එහෙම දෙයක් නැති වෙන එක දුක්ඛාර සත්‍ය. එතකොට දුකක් හට ගැනීම සමුදය, හට ගැනීම සිතේ හට ගැනීම. එතකොට සමුදය සත්‍ය. එතකොට සමුදය ආර්ය සත්‍ය. එහෙම අර දෙයක් සිතින්ම ස්කන්ධ දුක්ඛ කියන එක. එතකොට මේ අපි අවසානයේ කතා කරන්නේ සමුදය. ස්කන්ධය හරහා හට ගන්න. හට ගැනීම. ඒකම නිරෝධේ බාහිර නිරෝධ වීම, බාහිරින් මිදීම, නාමයෙන් මිදීම. එතකොට නිරෝධ සත්‍ය, නිරෝධාර්ය සත්‍ය, ස්කන්ධේ සියල්ලගෙන් මිදීම, උපාදාය රූපයෙන් මිදීම. දැන් මේ වචන හරි වෙනස්, වචන හරි ගැඹුරුයි. නමුත් මේක ප්‍රායෝගික පැත්තම බලමු. එතකොට එහෙම ගැඹුරු පැත්තක් හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒකමයි මාර්ගය, ඒක දකින්න එක. දැන් හිත දකින්න එක තමයි ප්‍රතිපදාව මාර්ගය. දැන් එතකොට ඒකත් ඒ මල්වාස් එක දකින්න එක. එතකොට මේ මල්වාස් එක ඇත්තටම කැඩුනා. ඉතින් අපරාධි කියලා යට දැනෙන එක. දැන් මේක එච්චර මල්වාස් එකම කියලා එහෙම නෙමෙයි. ඔබට එන අරමුණු බලන්න. ඔබට දැන් එනකොට ඔබ ගන්නවා හොඳ, දැන් අපි තුන් ගොඩක් වෙලාට අපේ අම්මලා මේ වහන් ඉන්නවනේ. ඒතකොට ගන්නවා හොඳ එළවලුවක්. ගන්නවා වම්බටු කරලා. අපි හිතමු කරවිල වම්බටු මොනවා හරි. දැන් කපනකොට බලන්නකො ලොකුවට තිබුණු වම්බටු එක. බාහන්නකො මේ පණුව කාලන්නේ. එතකොට වම්බොට එක ගන්න හරි සතුටින් දැන් මේ අරගෙන ඇවිල්ලා තියෙන ලොකු වම්බොට. හරි සතුටි දැක්කහමත්. මොකද ඒක රූපේ. ඒ බාහිරින් මේක දැන් වම්බොට අල්ලන්නේ. දැන් එතකොට ඊට පස්සේ උපාදාය හිතේ දැන් මේක හොඳ වම්බොට වගේක් මං ගෙනත් තියෙන අද කපලා උයන්න ඕනේ. නේ. එතන ඊට පස්සේ මේ සිත දකින්න ඒ මොහොතේම මේක කපලා බලනකොට පණුව අපරාධ කියලා එයාට කෙලෙසේ උපදිනවා. අර ද්වේෂය උපදිනවා. අතන රාගය මෙතන ද්වේෂය. මේ සිතට හැබැයි උපදින්නේ මොකද වම්බොටු හොඳයි කියන එක කිව්වේ සිත. වම්බොටු ඊට පස්සේ මෙහෙම නරකයි උනෙත් සිතේ. ඊට පස්සේ වම්බොටු හදාගෙන තියෙන්නේ හිතින්. වම්බොටු කියලා දෙයක් හදාගෙන තියෙන්නේ හිතින්. හිතින් හදාගත්ත වම්බොටු එළියෙන් එයා දැක්කා. ඊට පස්සේ එළියෙන් දැක්ක එක එයාට එළියෙන් ඒක වින්දා. ඊට පස්සේ එළියෙන් වින්ද සැප දුක. ඊට පස්සේ එළියෙන් වින්ද සැප දුක ඒක අන්තිමට මේක නරක වෙලා. අන්තිමට පණුව කාලේ ඒක වැඩක් නැහැ. ඊට පස්සේ ඒක දුක එළියෙන් එනවා. ඊට පස්සේ ඒක හිතේ තියෙනවා. අපරාධ කියලා හිතෙනවා. ඒක විඳවන එක. ඊට පස්සේ ආයේ ඒක දුක ආර්ය සත්‍යයට එනවා. ඒක හට ගැනීම සමුදය. ඒක හිතේ අර විදිහටම එනවා. තුන් ආකාර. දැන් මේක මේ විදිහට දකින්න ඕන. නමුත් මේ ධර්මයේ තුල පේනවා සත්‍ය කෘත්‍ය කෘතක් කියන එතනත් පේනවා. ත්‍රිපරිවට්ටන් දෙදසාකාරයන් කියලා සත්‍ය ඥානෙ, කෘත්‍ය ඥානෙ, කෘතක් ඥානෙ. ඒතකොට සත්‍ය ඥානෙ කියන්නේ මේ දකින්න එක. දකින්න එක තමයි සත්‍ය ඥානෙ. එතනත් ගන්නවා ත්‍රිපරිවට්ටන් සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, සත්‍ය කෘත්‍ය කෘතක් කියලා. ඒ ගත්තත් එන්නේ මේ ත්‍රිපරිවට්ටන්. ඒත් එන්නේ සත්‍ය ඥානෙ කියන්නේ ඒක. දකින්න එක, සත්‍ය දකින්න එක. සත්‍ය ඥානය ඇති හුටයි කෘත්‍ය ඥානය. ඒ කියන්නේ මේක දකින්න එක්කෙනා තමයි සත්‍ය මේ හිතින් හදා ගන්නවා කියන ඒ අවබෝධය තේනද කෘත්‍ය පනවන්නේ. මොකද්ද කෘත්‍ය? මේක දකින්න එක. කෘතඥානය අන්නේ කෙනා තමයි මිදෙන්නේ, නිරෝධය දකින්නේ. අර විදිහටමයි මේ ටිකත් තියෙන්නේ. කෘතඥානය නිරෝධයට එන්නේ. එහෙනම් යාට තමයි ප්‍රතිපදාව තියෙන්නේ. ප්‍රතිපදාව අනුවයි කෘතඥානයට එන්නේ. මේ ඔක්කොම ඥාන ඒ පැත්තේ ඥාන වලින් තව පැත්තෙන් පැහැදිලි කරන්න ඕනේ පොතට එහා ගිය මේකේ තියෙනවා. ඇත්තරම එහෙම ගියොත් අපි කලින් ඒවා ඔබ අහන්න. මේ ප්‍රතිපදාවේදී අපි ගොඩක් වෙලාවට මේ පේන දේ ගැන කතා කරන්න උත්සාහ කරන්නේ. නමුත් මේකේ
හොඳට අපි පැහැදිලි කරලා තියෙනවා මේ ප්‍රතිපදාවට කලින් අපි ප්‍රායෝගික ධර්මයේ ප්‍රායෝගික පැතිකඩ කියන කොටසේ ඒවා අපි පැහැදිලි කරනවා. ඊට පස්සේ දැන් අපි එදිනෙදා අපි අත්දැකීම් තමයි ගොඩක් කතා කරන්න බලන්නේ. ඒක මල් වාසයක ඒක මේක වම්බුටුවේ කපනකොට ගොඩාක් වෙලාවට මේ අම්මලාට මේ ධර්මයේ දකින්න මේ කාමරයට ගිහිල්ලා දොර වහගෙන අද්දක තියාගෙන නම් බෑ. ඒක වෙන්නේ සතර ඉරියව්වෙන්ම මේ ධර්මයේ දකින්න බැරුව එක්කෙන කවදාවත් නිවන් මඟ හම්බ වෙන්නේ ඒ යන්නේ වේදේ. ඒ මත් වෙලා වැඩක් නැහැ. නිවන් මඟ නෙමෙයි. දැන් මේකනේ ගොඩාක් වෙලාවට මේ ධර්ම මාර්ගයේ යන අය පැටලෙන තැන පෙන්වන්න ඕනි. ධර්ම මාර්ගය කියන්නේ නිවන් මඟනේ. මේක සිතින් මිදෙන මඟනේ. මේකේ ඇත්තටම මේකේ පුජ්‍යලයමනේ නැති වෙන්නේ. සිත ආත්ම තණ්හාවනේ. ආත්මේනි බිඳ වැටෙන්නේ. එතකොට ආත්මේම මේකේ බොරුවක් කියන එකනේ අවබෝධ වෙන්නේ. මායාවනේ අවබෝධ වෙන්නේ. සක්කාය දිට්ඨි ප්‍රහීන වෙනකන් දෘෂ්ටියක්නේ සක්කාය කියන්නේ. ආත්මේ දෘෂ්ටියක්නේ. ඒතකොට ඒක එහෙම කිව්වට අපි ඒක අවබෝධ වෙලා නැහැ. ඒක අවබෝධ කරගන්න එකයි නිවන් මඟ කියන්නේ. අන්න නිවන් මඟ දැනගෙන යන්න ඕනේ. දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ. මොකද එහෙම කිව්වේ? මේක හොඳට පේනවා ඔබ අතරමඟ තමයි පටලෙන්නේ. දැන් මේකයි නිවන් මඟ. දැන් ඔන්න බලන්න දැනගෙන ගියොත් ඔබ යන්න ඕනි ගමන ඔබ දැන් දන්නවා. ඇඩ්‍රස් එක ලිපිනේ. ඒ කියන්නේ සිතින් මිදෙන මගක් නිවන් මඟ කියන්නේ. එහෙනම් ආත්ම දෘෂ්ටිය බිඳ වැටෙන්න ඕනේ. එහෙනම් ඒක දෘෂ්ටියක් මායාවක්. හැබැයි ඒක උනේ කොහොමද කියලා අවබෝධයක් අපිට නැහැ. සත්‍ය අවබෝධ කරගන්න එකයි නිවන් මඟ අවබෝධ කරගන්නවා කියන්නේ. ඒක නිවන් දකින්නේ ඒ අවබෝධය ඇතිවීමෙන්. සත්‍ය ලෝකේ සත්‍ය දැනගන්න. අපි ඉන්නේ අන්ධකාරය. ඇයි අපි ඉන්නේ අන්ධයෝ වගේ. ඇයි අපි ඇත්ත දන්නේ නැහැ. ඇයි ඉපදෙන්නේ කියලා දන්නේ නැහැ. අනේ මැරෙනවානි කියලා හිතාගෙන දුක අඬ ඉන්නවා. මරණ දවසට පොළොවේ පස් කකා අඬනවා. එහෙම දෙයක් නැති බව අවබෝධ කෙනා අඬන්නෙත් නැහැ. අන්න දුකෙන් මිදිලා. දැන් දුකෙන් මිදුනේ කොහොමද? අයියා අඬන්නේ නැත්තේ. අයියා අර අඬන්නේ. අනිත් අය වැළපෙන හඬා වැටෙන තැන්වල කෙනෙක් ඉන්නවා නම් බොහොම සාන්තව. එයාගේ ලොකු දියුණුවක් තියෙන්න ඕනි නේ. මොකක් රහසක් තියෙන්න ඕනේ. අරයා බොළඳ විදිහට හැමතැනම අඬ හොටු පෙර නිකන් අර සත්තුත් එහෙමනේ. සත්තු වගේ හැසිරෙනවනේ එතකොට. දැන් මිනිස්සයා කිව්වම එහෙම නෙමෙයිනේ. මිනිස්සයාට මේ ලොකු ප්‍රඥාවක් අවබෝධයක්. එහෙනම් මිනිස්සයා මනස උස් වෙන්න ඕනනේ. එහෙනම් සත්‍ය දැනගන්න ඕනේ. නැත්තම් අනිත් කෙනා සත්‍ය දන්න කෙනා සනසීමෙන් සුවයෙන් කල් ගෙවලා සනසීමෙන් සමු ගන්නවා. දැන් මේ මිත්‍යා දෘෂ්ටි වල ඉන්න කෙනා හඬා වැළපෙනවා. මෙන්න මෙතනයි දකින්න තැන. බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන්නේ දේශනා කරන්නේ මේ දුකෙන් මිදෙන මගක්. හැබැයි දුකෙන් මිදෙන්නේ සත්‍ය අවබෝධ වුණොත්. දැන් දැනගෙන ගියොත් කතරගම කිව්වේ එයාගේ සිත හැදෙන හැටි දැනගන්න. සිතෙන් මිදෙන මගයි නිවන් මග. ඒතර ආත්මය කියන මේ ආත්ම දෘෂ්ටිය බිඳ වැටෙන හැටි දකින්නේ. දැන් ඕක දකින්න කෙනා ඔන්න දැන් අල්ලගන්නේ කොතනින්ද බලන්නකෝ. දාන සීල භාවනා. කොතනින් අල්ලගන්නේ? ඊට පස්සේ ඔන්න දාන දීදී යනවා. දැන් දාන දීදී යනකොට එයා රැස් කරන්න යන්නේ හොඳ මීට වැඩිය හොඳ දෙයක්. මීට වැඩිය සපසත් ජීවිතයක්. දැන් බලන්නකෝ ওই මිනිස්සු දැන් සමහර වෙලාවට ළමයාගේ ශිෂ්‍යත්වය පාස් කරන්න ගිහිල්ලා බෝධි පූජාව තියෙන. ඊට පස්සේ ළමයාගේ ඕල බෝධි පූජාව දෙයි. පුංචි කාලේ ඉඳන්ම යන්නේ නොමගනේ. එතන ඉඳන්ම ධර්මයක් නැති විදිහට යන්නේ. ධර්මයක් නැහැනේ. අයි මේක බෝධිනාසිකාවට ගිහිල්ලා මේ අත්‍තරම දැන් මෙතන රැස් කරන්නනේ යන්නේ. දැන් මේ නිවන් මාර්ගය යන කෙනා අස් කරන ගමනක් යන්නේ. එයාට ගැටලුවක් නැහැ. එයාට ඒ ජීවිතයේ එදිනෙදා කටයුතු ඒවා කිසි ගැටලුවක් නැහැ. මෙතන තියෙන්නේ එයා සත්‍ය දකිමින් ඒවා කරන්නේ. එතකොට මේ මුලාවට වැටෙන්නේ නැහැ. බෝධින්වහන්සේ කියන්නේ මේ ලෝකයේ අනිත්‍ය අවබෝධ කරේ ඒ වෘක්ෂයක. ඒතකොට අනිත්‍ය ගැන කතා කරන්නේ. ඒතකොට එතෙන්ට ගියාම නැතිකමයි එතන පෙන්වන්නේ ලෝකයක් නැති බව. දැන් ලෝකයක් නැති බව සිහි කරන්න ඕනි තැනට ගිහිල්ලා තව මොන හරි ඉල්ලුවොත් මොකද වෙන්නේ? මෙයා මොන තරම් අන්ධෙක්ද එතකොට? බෞද්ධයෙක් වෙන්නෙත් නැහැ. ඒකයි මේ අනිත් ආගම් වල අවුරුදු 300ක් අවුරුදු සියවස් ගණනාවක් මේ ධර්මයේ වැළලීලා තිබිලා තියෙන්නේ. ඒක නිසා තමයි දැන් අනිත් ආගම් වල ඒවා තමයි මේ කරන්නේ. Hindu ආගම් වල කරන ඒවා, ක්‍රිස්තියානි ආගම් වල කරන ඒවා, මුස්ලිම් ආගම් වල කරන ඒවාත් කරනවා.
ඒව එකක්වත් මේ භව නිරෝධය බෞද්ධ කියන තැන නැහැ. භවයේ පතන දැන් භවයෙන් මිදෙන්නනේ බෞද්ධ දර්ශනේ තියෙන්නේ. භවයෙන් මිදෙන්න නම් තියෙන්නේ මේ සේරම නිස්සාරණයක් අත්හැරීමක් තියෙන්න ඕනේ. මේ කියයි රැස් කිරීමක් තියෙන්න බෑ. ඕකයි වෙනස. ස්කංකිතේ නිබ්බිද අවබෝධයෙන් දැකලා පුළුවන් මෙයාට මීටත් වැඩිය හොඳට සිත අවබෝධ කරගෙන බොරුව ඇත්ත මොකද්ද කියන එක හොඳට දැනගෙන පුළුවන්. අර විසාකාව වගේ ඕනනම් ව්‍යාපාර කරන්නත් පුළුවන්. හොඳට පුළුවන්. ඒ කියන්නේ එයා දන්නවා ඊට පස්සේ මේක මෙහෙමයි මේක මේක සත්‍ය මේකයි කියලා. එයා බොරුවට මේ දෙයයන්ට බය අරවට බය එයා නිකන් එහෙම නෙමෙයි. එයා ඊට වැඩි ශක්තිමත්ව නිකන් වීරෙක් වගේ කටයුතු කරනවා. නිර්භීතව තීරණ ගන්නවා. මේ ලෝකේ ඇත්ත කියලා බොරුව කියන්නේ මොකද්ද? ඇත්ත කියලා මොකද? ඇත්ත කියන දේ මොකද්ද? ඊට වැඩි ගැඹුරු ඥානයක් යාට එනවා. එයාට මරණයකුත් නැති වෙනකොට එයා මේ අතර දැන් මිනිස්සේ ගොඩක් මහන්සි වුණාම එයා හිතනවා මට දැන් හරි මහන්සි. මම දැන් විවේක ගන්න ඕනේ. හැබැයි ඔය මහන්සිය ධර්මයේ දැක්කොත් එයා දන්නවා මේක දැනෙන්නේ විඥාණයට නම් එහෙනම් මේක සිතේ තියෙන්නේ. කයට නෙමෙයි මහන්සි වෙන්නේ හිතටයි. ඔබ ගොඩාක් දැන් වැඩ කරාම ඔබ හිතනවා මම ගොඩාක් වැඩ කළා කියලා. ඊට පස්සේ හිතනවා මම දැන් විවේක ගන්න ඕනේ. එතකොට ඔබ වැඩ කළයි කියලා හිතන්නේ ඔබේ හිත. දැන් ඊට පස්සේ ඔබ දැන් ගොඩාක් වැඩ කළා හිතනවා මට මොඩ්ඩයි මට දැන්නේවත් නෑ නේ. නෝඩ වැඩක් කරේ නෑ වගේ හිතනවා. එතකොට හිතට මාර ගැම්මක් තියෙනවා තව ගොඩක් වැඩ කරන්න පුළුවන්. මේකේ හරි මේක ආශ්චර්යයක් මේ ධර්මය අවබෝධ වුණාම ඔබට වෙනවා. කොච්චර වැඩ කරත් ඔබට වෙහසක් දැනෙන්නේ ඇයි ඔබ හිත අවබෝධ කරගෙන ඉන්නවා. මේක හරි පුදුම කතාවක්. ඒකයි කියන්නේ මේ සත්‍ය අවබෝධ වුණු කෙනෙක් මහා සිංහෙක් කියලා. මහා වීරයෙක් වෙනවා. අනිත් ඔක්කොම බයිනකොට ඔබට hina වෙන්න පුළුවන්. එයාට හැම පැත්තෙම ජය ගන්න පුළුවන් කෙනෙක් වෙනවා. ඒක හරි පුදුම කතාවක් වෙනවා. හැබැයි මේක මේ ලෝකෝත්තර පැත්තේ අපි මේ කියන්නේ කොතනින්ද මෙයාට වරදින්නේ කියන එක. ඒ කියන්නේ නිවන් මඟ කියලා මෙයා සිත අවබෝධ කරලා ලෝකය අවබෝධ කරලා ලෝකයෙන් මිදලා සිතින් මිදලා සත්‍ය දැකලා මෙයා සුවයෙන් මේ කටයුතු කරන එකට තමයි යන්න හදන්නේ. නිවන් මඟ යන කතාව. ඒ කියන්නේ සෝවාන් වෙනවා කියන්නේ තතර පුජ්‍යලා මිදෙනවා කියන එකනේ. එතකොට එයා නිවන් දැකලානේ. ආයි සසර දුකකට වැටෙන්නේ නැහනේ. ආයි තිරියන් සතෙක් වෙලා උපදින්නෙත් නැහනේ. ඒ සාතිකේ බුදුන් වහන්සේ දෙනවනේ. කියනවානේ මහණෙනි මේ සතර සතිපට්ඨාන යමෙක් වඩයිද බුදුන් වහන්සේ අප වෙනවා කියනවා. සතර දුකකට ආයෙ වැටෙන්නේ නැහැ කියලා අප වෙනවා. ඒ තරම් සිංහනාදයක් මේකේ තියෙනවා. මේකේ බුදුන් වහන්සේ අපි මේ කතාව පැත්තකින් තිබ්බත් අපිට තේරෙනවා ඒක. එහෙම වෙන්නේ නැහැ කියලා. ඒ තරම් මේක මේ ඒකායන මග්ගෝ අයම් බික්කවේ එකම මගයි මහණෙනි සුගතියට තියෙන්නේ. සිත දකිමින් මිදෙන එක. ඒක ආයි අසූචි චුට්ටක් තිබ්බත් මහණෙනි ගඳයි කියනකොට තේරෙනවා. භවයේ චුට්ටක් පැතුවත් ගඳයි. ඒ කියන්නේ භවය දිව්‍ය ලෝකේ චුට්ටක් හරි පතනවා නම් ඒක අසූචි කියලා බුදුන් වහන්සේ කියනවා. දිව්‍ය ලෝකේ චුට්ටක් හරි පතනවා කියන්නේ භවයේ පතනවා ඒක චුට්ටක් පැතුවත් ගඳයි කියනවා. භවය පතන්නේ නැහැ මේ භව නිරෝධ බෞද්ධ කියන තැන. භවයක් පතන්නේ නැහැ. භව නිරෝධයක් දකින්න. හැබැයි ඒක ඔබ හිතනකට වැඩිය තව ටිකක් විග්‍රහ කරන්න ඕන තරම්. නමුත් අපි කියන්න ගියේ දැන් දාන සීල භාවනා කියලා ඔන්න දැන් එනවා එක්කෙනෙක් පංචශීලයේ රැකගෙන. එතකොට පංචශීලයේ සත්තු මරන්නේ නැහැ, මේවා කරන්නේ නැහැ, මේවා කරන්නේ නැහැ කියාගෙන එනවා. හොඳයි ඊට පස්සේ ඔන්න එතනින් එනවා. හරි ඒක හොඳයි කියමු. හරි ඊට පස්සේ සමහර අය ඒකට ඇවිල්ලා අපිට ওই පන්සල් යන්න ඕනිත් නැහැ, අපිට ওই ධර්මයක් ඕනිත් නැහැ, මුකුත් ඕනේ නැහැ, අපි සත්තු මරන්නෙත් නැහැ, අපි හොරකම් කරන්නෙත් නැහැ, අපි වැරදි කරන්නෙත් නැහැ. මේ එහෙමත් හිතාගෙන කට්ටියක් ඉන්නවා. අන්න අල්ලගෙන සර්පයා වලිගේ. එයා ඉන්නේ දෘෂ්ටියක ඉර වෙලා. එයා ඉන්න දෘෂ්ටියෙන් ගලවන්න බෑ. ඒක බුදුන් වහන්සේ කියන දෘෂ්ටියක ඉර වුණොත් මහණෙනි මමවත් වෙන්නේ නැහැ බේරගන්න කියලා. ඒ දෘෂ්ටියෙන් ගලවන්න අමාරුයි මිනිස්සුන්ව. ඒ තරම් මේකේ දෘෂ්ටි තියෙනවා. දිගටම දෘෂ්ටි තියෙනවා. පෙන්නන්නකො. දැන් අරයා ඉන්න එක විදිහකට ඉර වෙලා. අපිට පන්සල් යන්න ඕනිත් නැහැ, ධර්මයක් ඕනිත් නැහැ, මුකුත් ඕනේ නැහැ. අපි වැරදි කරන්නෙත් නැහැ. අපි මෙහෙමයි කියලා පංචශීලයට ඉර වෙලා ඉන්නවා. එයත් ඉවරයි. නිවන් දකින්නෙත් නැහැ. සසර දුකටම තමයි වැටෙන්නේ. ඒකෙක් බේර ගන්න බෑ කාටවත්. දැන් දෙවෙනි එක්කෙනා බලන්නකො ඊගාව එක්කෙනා. ඊගාව එක්කෙනා අපි සිල් ගන්නවා හැම පොයටම. අපි සිල්වත්. අපි මස් මාළු කන්නේත් නැහැ. දැන් මාස සුදු රෙදි අදගෙන මෙයා ඉන්නේ. දැන් මෙයා එතනට ඉරලා මෙයා හිතන් ඉන්නවා මේක නිවනයි කියලා. ඕකේ කොහෙද නිවනක් තියෙන්නේ?
එයා ලොකුයි වෙලා මාන්නේ වැඩි වුණාම මොකද වෙන්නේ? ආත්මේ ලොකු වෙලා, ආත්මේ ඝන වෙලා. එතකොට මොකද වෙන්නේ? සසරම තමයි. නිදීමක් නැහැ, නිවනක් නැහැ. නිවනේ බෝඩ් ලෑල්ල ගහගෙන යනවා වෙනින් ඇඳුමක් අරගෙන. මේ බස් එකේ ඉස්සරහා නිවන යන්නේ අපායට. ඒක වෙනම ගමනක්. ඒක තුල මෙයා අනිත් අයටත් නිකන් පහත් කරනවා. බලන්න අර මිනිස්සු කොයිතරම් සෞතු බලන්න අපි ඒව කරන්නේත් නැහැ. අපි මස්මාළු කන්නේත් නැහැ. අපි කොච්චර හොඳයිද? දැන් අනිත් අයටත් අපහාස කරනවා. එයා මස්මාළු කන්නේ නැති වෙනමද? අනිත් මිනිස්සුන්ට අපහාස කරන්නේ. මෙයා ගාව ද්වේෂය වැඩි. මෙයා සිල්වත් කියලා හිතාගෙන ද්වේෂය උපදිනවා මෙයාට. නැත්තම් මෙයා හිතනවා මේ මම පොයට සිල් ගන්න බාන අර මිනිස්සු පොයට සිල් ගන්නෙත් නැහැ. එයා ලොකු කරගෙන එයා ඉන්නේ. මාන්නේ වැඩි වෙලා. මෙයා කවදාවත් නිවන් දකින්නේ නැහැ. ඔන්න සමහර සීලේ ඉඳලා සීලේම මැරලා යනවා. දැන් තව කෙනෙක් කියනවා. දැන් මෙයා සීල සමාධිය. දැන් මේ බුදුන් වහන්සේ කියපු දේම තමයි මේ අල්ලගන්නේ. මේ අල්ලගන්නවා දාන සීල. දැන් දාන දෙනවා. මෙයා දිගටම දාන දෙනවා. මම බලන්නකෝ අර සුවන්වැලි මහසෑයට මම පළතුරු මේ වට්ටි මෙච්චර දුන්නා. මෙච්චර දානයක් මම දීලා තියෙනවා. බලන්න මම මේවා කප්පරු මෙච්චර පූජා කළා තියෙනවා. මම මෙච්චර ජීව දීලා තියෙනවා. මෙච්චර අශෝක අධිරාජ්‍ය වගේ 84000ක් වේර විහාර ඇදුවා. ඒත් අශෝක අධිරාජ්‍ය සතර අපායට නිකි. එතකොට දානේ දිනුනත් ඒකේ නා වැටෙන්නේ සත්‍ය අවබෝධ වෙලා නැත්තම් නිවන් මඟ නෙමෙයි. මේක දකින්න ඕනි තැනක්. ඒක අපි මෙච්චර පෙන්නන්නේ මේ සමාජය හිර වෙලා නිසා. දැන් දාන සීල භාවනා ඊගායක භාවනා පන්ති යනවා. අර භාවනා පන්තියට යනවා සමහර භාවනා පන්ති වල මේ අපිට හරි පුදුමත් හිතෙනවා. මේ භාවනා පන්තියේ ඒ වෙනින් ඒවා කරන්නේ. කකුලුව දෙනවා දානයක්. ඒ අමුතු ඒවා කරන්නේ. මේ හිතා ගන්න බෑ. මේ ඒ කියන්නේ මේ නිවන් මාර්ගක් නැහැ. කියලා අත් දෙක තියලා හුස්ම තියලා මේ මොකාවත් ඒක තමයි ගන්න. ඊට පස්සේ ආයේ ඕක ඉන්නවා දිගටම. ඉතින් මරණකම්ම භාවනා කරන අය ඉන්නවා. අපි ආවම අම්මේ දැන් කොච්චර කාලයක් කොහොම කර මං අවුරුදු 30ක් පුතේ මෙහෙම තමයි මම භාවනා කර අවුරුදු 30ක් මම භාවනා කරනවා. ඒ අම්මගේ හිතේ දැන් අම්මේ නිවන කියන්නේ එතකොට. ඒක මන් දන්නේ නැහැ පුතේ ඔය කොහොමද දැන් පුතේ ඇත්තටම ඔය විපස්සනාවට ඔන්න අම්මා දැන් එතනින් එන්නේ. හිතා ගන්න බෑ ඒතර කොහොමද අම්මට දැන් කතා කරන්නේ කියලා. මම පුතේ තාම සමාධියකට නේ සමාධියේ පුතේ හැබැයි මට දැන් පුළුවන් මම ඒක නම් අල්ලගෙන. දැන් සමහර අය ඇත්තටම සමාධිය හොයනවා මරණකම්. මරණකම්ම සමාධියේ ඉන්නේ. සමාධියේ ඉඳලා සමාධියෙම මැරලා යනවා. භාවනා කළා භාවනාවෙම මැරලා යනවා. සීලේ ඉඳලා සීලයෙන්ම මැරලා යනවා. දාන දීලා දානෙම දීලා මැරලා යනවා. නිවන් දකින්නේ කවුද එතකොට දැන්? ඔය එක්කෙනෙක්වත් නිවන් දකින්නේ නැහැ. මොකක්ද නිවන කියන්නේ? අන්තිර ඒක දන්නෙත් නෑ ඇහුවා. දැන් හිතෙන් මිදෙන මගක්. දැන් සිත කොහෙද තියෙන්නේ? දැන් සිත තමයි ඔය ආත්මේ මම කියන්නේ සිත කියන එකනේ. දැන් සිතෙන්නේ හදාගෙන රූපං අත්තතෝ සමුනුපස්සේ රූපවත්තං වාත්තසෝ සමුනුපස්සේ රූපස්මින් වාත්තනසෝ අත්තනීවා රූප සමුනුපස්සේ. ඕක දැන් ඕක තියාගෙන සසර යන්නේ. ඕක තියාගෙන සංසාරයක් හදාගෙන ඉන්නේ. දැන් ඕකෙන් මිදෙන්නේ නැහැ. ඕක මිදෙන්න එපා. දැන් ඇත්තටම මේ පණිවිඩය ඊටම වැදගත්. සීලය කියන්නේ භාවනා කියන්නේ මොකද්ද? සමාධිය කියන්නේ මොකද්ද? දාන කියන්නේ මොකද්ද? නිවන කියන්නේ මොකද්ද? බුදුන් වහන්සේ නිවන් මඟ හොඳට පැහැදිලි කරනවා. මේකේ එක තැනක් අල්ලගත්තොත් එයා හිර වෙනවා. එයා නිවන් දකින්නේ නැහැ. මේකේ තියෙන නිස්සරණයක් අත්හැරීමක්. රැස් කරන ප්‍රතිපදාවක් කාට හරි තිබ්බොත් එයා නිවන් දකින්නේ නැහැ. නිස්සරණ නම් අත්හරින ප්‍රතිපදාවක් ඕනි. පටිසෝතගාමි ප්‍රතිපදාවක් ඕනි. රැස් කරන ප්‍රතිපදාව අනුසෝතගාමි ප්‍රතිපදාවක්. මේ වචන ටිකක් ගැඹුරු නිසා තේරෙනවා අඩුයි. ප්‍රතිපදාව තමයි බුදුන් වහන්සේ මෙතන වැදගත් කොට සලකන්නේ. ප්‍රතිපදාවෙන් මා තෙලින් මලින් මා පුදන්නෝ නොවේති ප්‍රතිපත්තියෙන් මා පුදන්නෝ වෙති කියලා බුදුන් වහන්සේ ප්‍රතිපත්තිය සෑහෙන අගය කරනවා. එක් මොහොතක් එක් ක්ෂණයක් යමෙක් නිවැරදිව මේ ධහම ප්‍රතිපත්තියේ ඒ කියන්නේ පිහිටලා සිත දකිනම් මිදේනම්
දාන 1000කට වැඩිය ඒ උතුම් කියලා බුදුන් වහන්සේ කියනවා. ඒකම තේරෙනවා ඇයි මේ අශෝක අධිරාජ්‍ය මෙච්චර විහෙර විහාර හදලා දුගතියට ගියේ කියලා ඇහුවා. තේරෙන එක. මේ සත්‍ය අවබෝධ මේ සිත දකින්. හැම මොහොතෙම සිත දකින්. හැම මොහොතෙම සිතේ සත්‍ය දකින්. ඔබට දැන් මේ මොහොතේ සිතත් සකස් වෙනවා මේ කතා කරන මොහොතේ. කතා කරන මොහොතේ ඔබේ සිත බලන්න කුමන සිතක්ද? ඔබ විවේකීව ඉන්නකොට සිතක් සකස් වෙනවා. ඔබ වාඩි වෙලා ඉන්නකොට සිතක් සකස් වෙනවා. හතර ඉරියව්ව. ඔබ ඇවිදිනකොට සිතක් තියෙනවා. ඔබට මේ මොහොතේ දැනෙන සිත බලන්න හැම මොහොතෙම එක්ක ඔබ මොනවාද හරි ඔබ දකින්න හැම මේ අපි දැන් ගිය දේශනා බැලුවොත් ඔබට තේ උදේ පාන්දර ඉඳලා රෑ නිින්දට යනකම් අපි සිත පෙන්නලා තියෙනවා. කෙනාගේ හැඩයට සිත දකින්න ඕනේ. හැම මොහොතෙදිම උත්සාහ කරන්න ඕනේ. ඇත්ත මේක අපේ මුලින් වීරයකින් කරන්න ඕනේ. මුලින් ශ්‍රද්ධාව කියන්නේ මේ සිත දකින්න සත්‍ය දකින්න ඕනේ. කෙනා නාමයේ බාහිර මොකද්ද දකින්න ඕනේ. හිත පැත්ත දකින්න ඕනේ. ඒතකොට බාහිරෙන් හැමතිස්සෙම මේ දෙයක් දකින්නකොට දැන් යා බිත්තියක් දැක්කත් එයාට බිත්තිය කියන එක යාගේ හිතේනේ තියෙන්නේ. ඒ පෙර සංඥානේ තියෙන්නේ. මේ හැඩතලයට මේ කියන අදක් දැක්කම මේ පෙර සංඥානුවනේ මේ අඳ කියන්නේ. නමුත් බාහිර නෙමෙයිනේ මේ හිතේනේ තියෙන්නේ. හිතට අතරම හිතේ තියෙන්නේ සංඥානේ තියෙන්නේ. හැඩතලයට දීපු නමනේ අඳ කියන්නේ. එහෙම දෙයක් බාහිර නෑ. බාහිර හතර මහා භූත විතරයි. ගිනි කුරක් ගැහුවොත් ඔය ඔක්කොම ගිනි ගන්නවා. අඳත් ගිනි ගන්නවා, පුටුවත් ගිනි ගන්නවා, මේසෙත් ගිනි ගන්නවා, ජනේලුත් ගිනි ගන්නවා, රෙදිත් ගිනි ඔක්කොම ගිනි ගන්නවා. ඔක්කොම නිකන් නැත්තර නැති වෙලා යනවා අලු වෙලා ගිහින්. එහෙමනම් එළියේ තියෙන ධාතු විතරයි. අපේ ශරීරයේ පොළවේ තියෙන කෙසෙල් ගෙඩි ඔය කියන ඒවා කාලා අපි අර අත් දෙකට ගන්න පුළුවන් පුංචි දරුවා අඩි 6ක් උස ගියේ කොහොමද? ඒ මහ පොළවේ සාරේ. එහෙනම් මේක පොළවේ පස් වලට අයිති. මේ ශරීර කූඩුව පස්. පඨවි ධාතුව තියෙන්නේ. ඉතින් මේ ශරීර කූඩුව ඇතුලේ පඨවි ආපෝ තේජෝ මේක බෙදලා බුදුන් වහන්සේ දෙතිස් මහා කුණප වලට අතිමස්මින් කායේ කේසා ලෝමා නඛා දන්ත තචෝ කියලා මේව බෙදලා බුදුන් වහන්සේ පෙන්නන කොයිවත් හිතක් නැහැ කියලා. මේ ශරීරය ඇතුලේ කොයිවත් සිතක් නැහැ. එතකොට සිත කියන්නේ මේ මොහොතේ ප්‍රසාදවත් වෙන එක. ඒක සද්දේට මේ කර්ණ සංඛ්‍ය කනේ ප්‍රසාදවත් වෙනවා. එතකොට අපි කියනවා කපුටගේ සද්දය, හුලගේ සද්දය, වැස්සේ සද්දේ. ඒ සද්දෙට නම් දානවා. ඒ කොහෙන්ද නම් දාවේ? නම් අපි දාගත්තා. අපි ඉපදුණු දවසේ ඉඳලා දාගත්ත දත්ත ගබඩාව තමයි අපිට සිතක් සකස් කරන්නේ. ඇත්තම කිව්වොත් මුලින් මව් කුසෙන් උපදිනකොට අපි මුකුත් දන්නේ නැහැ. රතු පාට මොකද්ද, කහ පාට මොකද්ද, නිල් පාට මොකද්ද මුකුත් දන්නේ නැහැ. හැබැයි ඊට පස්සේ අපි මේවා සේර මොන්ඩිසෝරි යනකොට උගන්වනවා මේ රතු පාට පුතේ, මේ කහ පාට, මේකට කියන්නේ රවුම්, මේකට කියන්නේ ත්‍රිකෝණ. අපි දත්ත දාගෙන එතන ඉඳන් මේ දරුවට දත්ත දාලා අතන අම්මා කවුද කියලාවත් දරුවා දන්නේ නැහනේ. අම්මා ගාලා අම්මා කියලා දරුවගේ ඒ ශබ්දේ රූපේ දාලා එකතු කරලා මේ ස්වභාවිකවම මේ සිද්ධියක් සිද්ධ වෙන්නේ. කෙනෙක් පුජ්‍යලයක් නැහැ. දැන් ඔබ මොන හරි දෙයක් දකින්නකොට ඒ දකින්න බව පමණයි. ආයි මේ පැත්තේ කෙනෙක් කියලා කතාවක් නැහැ. අපි හිතනවා මෙතන ඇඟ ඇතුලේ රූප එක්කෙනා ඉන්නවා. එයාට තමයි අර පේන්නේ කියලා. ඔන්න ඔතන තමයි රැවටිල්ල තියෙන්නේ. එහෙම දෙයක් වෙන්නේ නැහැ. දුටුවා පමණ කියන්නේ බාහ්‍ය දාර්චීරට ඒකයි කිව්වේ දිත්තේ දිත්තමත්තා. සුතේ සුතමත්තා, මුතේ මුතමත්තා, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තා. දුටුවා පමණි බාහ්‍ය කිව්වේ ඒකයි. දුටු කෙනෙක් නැහැ, දුටු දෙයක් නැහැ. දුටු දෙයක් තිබ්බොත් එළියේ අපි දුම් පුටුවක් තිබ්බා කියලා. ඒතකොට එහෙනම් පුටුව දකින්න කෙනා මේ පැත්තේ ඉන්න ඕනේ. අන්න කෙනෙක් නැහැ, දෙයක් නැත්තම් කෙනෙකුත් නැහැ. එළියේ දෙයක් තිබ්බොත් තමයි මේ පැත්තේ කෙනෙක් ඉන්නේ. හැමතිස්සෙම බාහිරට ප්‍රතිබිම්බයක් තමයි මේ පුජ්‍යලයාගේ. සිත කියන්නේ දෙපැත්තක් මේ ප්‍රතිබිම්බයක්. ඒක නිසා බුදුන් වහන්සේ ඒකයි සතර සතිපට්ඨානයේ වඩනකොට කියන්නේ නාම රූපයි විඥාන හරියට න බටමිටි දෙයක් එකතු කරා වගේ. නාම රූප බිඳ වැටෙන විඥානේ බිඳ වැටෙනකොට නාම රූප ටිකක් කඩාගෙන වැටෙනවා. ඒ කතාව ඊටම වැදගත්. අපි පරිහරණය කරන්නේ අපේ හිතමයි. එළිය නෙමෙයි. ඇත්තටම බතර පුජ්‍යලෙක් මේ පැත්තේ ශරීරය ඇතුළට පනවන්න බෑ. දකින්න දේ පමණයි. දුටුවා පමණයි. එළියේ ආලෝකයක් නැත්තම් අපිට මෙහෙම මේ පුටුවක්වත් පේන්නේ නේද? එහෙනම් එළිය ආලෝකයක් තියෙන නිසානේ දැන් පුටුවක් පේන්නේ. එහෙමනම් ආලෝකය නැත්තම් කළුවරයිනේ. කළුවරේ පුටු නැහැනේ. එහෙනම් මේ ආලෝකයේනේ මේ පෙනීම තියෙන්නේ.
ආලෝකයක් නැත්තම් පේන්නේත් නැහැ. මෙතන ප්‍රසාදයක් වෙන්න එකක් තිබුණ නැත්තම් ඒත් පේන්නේ නැහැ. ඒකයි මේ කියන්නේ හේතුඵල ධර්ම. තින්නම් සංගති පස්සෝ කියන්නේ. හේතුව නිසා ඵලය. ඒකයි චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජ චක්කු විඥාන කියන්නේ. අසත් රූපයත් නිසා ඇසේ විඥානයේ මායාවක් හැදෙනවා. ඒකනේ බුදුන් වහන්සේ පෙන්නන්නේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජ චක්කු විඥාන. දැන් එළියේ බිත්තියක් නම් මෙතන ඇහැ කියන මෙතන අපි හිතුව මෙතන කණ්ණාඩියකට අර ආලෝකයට දිලිසෙනවනේ අන්න ඒ වගේ. මේ අපේ කාචේ දිලිසෙනවා ආලෝකයට. සද්දෙට දිලිසෙනවා මේ කන. ඒ කාන්නම පටලේ තුනි නිසා ඒක කම්බරේ වගේ හෙල්ලෙන ඒ සද්දෙට ඒක එලිප්ප. දැන් කනක් නැත්තම් සද්දයක් නැහැ. දැන් එතකොට මෙතන කාචයක් නැත්තම් අස්ති කාචේ නැත්තම් අපිට පේන්නෙත් නැහැ. අන්ධයාට පුත් පේන්නේ නැහැ. දැන් මේ ඉලප්පායන කියලා අන්ධයාට එහෙම ලෝකයක් නැහැ. එතකොට දැන් යහපැත්තේ රතිඤ්ඤාවක් පත්තු කරත් මෙතන ඉන්නේ බීරෙක් නම් ඒකට මොකුත් දන්නේ නැහැ. එහෙනම් ওই භාෂාවෙන් යාට කුණුහරුපෙන් බැන්නත් ඒක දන්නේ නැහැ. එහෙනම් මේ ලෝකේ ශබ්ද ලෝකේ මොකද්ද? එතකොට රූප ලෝකේ මොකද්ද? මේ විදිහටම තමයි පහස හුලඟ මේ කාය පොට්ටබ්බේ කියන අපිට මේ ශරීරය ධාතුවට මේ දැනෙන ප්‍රසාදය තියෙන්නේ. එතකොට ආයතන 6 පෙන්නන්නේ අස, කන, නාසය, දිව, කය මේ ඇවිල්ලා මේ අරමුණු ප්‍රසාදවත් වෙනවා. මේ තමයි සිත. ඔයිට හදයක් නැහැ. ඕක අල්ලගෙන තමයි අපි මේකට මේ රැවටීම තමයි අපි ප්‍රඥාප්ති සම්මුති මේවා අපි උපතින් ගේනේවා නෙමෙයි. මේවා අතුලේ මෙහෙම සකස් වෙන්නේ හැටි මේක හොඳට දකින්න ඕනි. සකස් වෙන හැටි. අපි දිගටම පැහැදිලි කරලා තියෙනවා. ඔබ හොඳට එකින් එක ගලපලා බලන්න. ඔබටම දැනෙයි එතකොට. මේ ලොකු ගැළපීමක් තියෙනවා මේ හැම දෙයකම කතාවල. අද අපිට විශේෂ දෙයක් කියුණාට ඔබ පෙන්වන්න යන්නේ. ගියපාර දේශනෙත් අපි පෙන්නුවා ගොඩක් කලාවට මේ දවසම හිත දකින්න හැටි පෙන්නුවා. එතකොට අපි ගොඩක් කලාවට කිව්වා මේ සිත ඇති වෙනවා, ඒ සිත නැති වෙනවා, ඊගාව සිත ඇති වෙනවා, ඒ සිතත් නැති වෙනවා. මේ මොහොතේම මෙහෙම ඇහැ වහලා කියන ඉඳලා ඇහැ ඇරියාම ලෝකෙම එකපාර පේනවා. ආයෙ ඇහැ වැහුවාම නැති වෙනවා. මෙන්න මේ වගේ ඒ මොහොතේමයි ලෝකෙ හැදෙන්නේ. දැන් අපි ගියපාර පෙන්නුවා හොඳටම මේ ලෝකේ තියෙන ලෝකේ මම උපදිනවා. ලෝකේ තියෙද්දි මම මැරිලා යනවා. ඔහොමනේ දැන් සාමාන්‍ය මිනිස්සු හිතන් ඉන්නේ. එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඇත්තට මොකද්ද වෙන්නේ? ඇහැ පේන්නේ නැත්තම් එළියේ පාට ලෝකයක් නැහැ. ශබ්ද ඇහෙන්නේ නැත්තම් කන ඇහෙන්නේ නැත්තම් බීරි නම් එළියේ ශබ්ද ලෝකෙත් නැහැ. අස කන දිව නාසය ප්‍රසාදවත් වෙන නිසායි ලෝකයක් තියෙන්නේ. එහෙනම් ලෝකය අපි හදා ගන්නවා නැති වෙනවා. දැන් ලෝකේ තියෙද්දි මම ඉපදෙනවා කියන එක කියන්න බෑනේ බීරට. එයාට සද්ද ලෝකේ. ඒතකොට කියන්න බෑනේ අන්ධයාට. එයාට එහෙම ලෝකයක් නැහැ. එහෙනම් ඔක්කොටම සමාන වෙන්න බෑ. ලෝකේ තියෙනවා නම් අන්ධයටත් තියෙනවා. අය අන්ධයන් නැතු උනේ. අන්ධයට ඉරපායනේකුත් නැහැ, බයිනේකුත් නැහැ. මිනිස්සු කියනවා. අයියාට නැතු උනේ. ඒක තමයි ඇත්ත. අපේ ආයතන වලටයි මේ ලෝකම වෙන්නේ. ප්‍රසාදවත් වෙනවා. ඒකයි ස්කන්ධානම් පාතිභව අයං ස්කන්ධානම් පාතිභව ආයතනම් පටිලාභෝ අයං උච්ච ජාති. අන්න එතනින් තමයි භවෙත් හැදෙන්නේ. ආයතනේ නිසායි ජාතියක් හැදෙන්නේ. ජාතිය කියන්නේ භවයයි. උපතයි මරණයයි ජාතියයි තියෙන්නේ. දැන් මේ ෂනේ මේ මොහොතේ ඇරියාම එක ක්ෂණයෙන්ම ඔබට මැවෙනවා විඥාණයට ආලෝකෙට ලෝකෙ මැවෙනවා. මේ ලෝකෙ එක මොහොතේ මැවෙනවා. වේගෙන් මේ විදිහට මේ ඇති වෙවි නැති වෙවි යනවා. මේ හැම එකම මේ පැත්ත බලලා මේ පැත්ත වලට එක ලෝකයක්, මේ පැත්ත බලනකොට තව ලෝකයක්. ඔබ දැන් ඔෆිස් එකකට ගියොත් එතන වැඩ කරනකොට තව ලෝකයක්, ගෙදර ආවම තව ලෝකයක්. එක එක ෂණේට ලෝකෙ මැවෙනවා. මේ විඥානේ මවනවා. හැබැයි මේ විඥානේ ඇත්ත දැක්කොත් විඥානේ මායාවක්. ඒ මායාව දකින්න එකයි නිවන් දකින්නවා කියන්නේ. ඒ මායාව දැක්කොත් එළියේ දරුවෙකුත් හම්බ වෙන්නේ. ඒකත් අපි හිත ඇතුළෙමයි හැදෙන්නේ. ඒක එළියට අයිතිත් නෑ.
ඒකයි දරුවා එළියේ නැතත් මෙයා මේට දුක් විඳින්නේ දරුවා හදාගේ. අපි ඔබට ගිය පාර පෙන්නවා එළියේ ඉන්නවා අම්මා. එක්කෙනෙක් කියනවා අම්මා කියලා, තව එක්කෙනෙක් කියනවා නෑ මගේ ආච්චි කියලා, තව එක්කෙනෙක් කියනවා නෑ මගේ නැන්ද කියලා, තව එක්කෙනෙක් කියනවා නෑ මගේ පුංචි කියලා, තව එක්කෙනෙක් කියනවා නෑ මගේ බිරිඳ කියලා. ඊට පස්සේ එක්කෙනෙක් කියනවා ඕගොල්ලෝ ඕන දෙයක් කියා ගන්න මගේ අම්මත් එක්ක මං යනවා කියලා. ඊට පස්සේ අනිත් එක්කෙනා කියනවා මේ ඔයාගේ අම්මව අරගෙන ඔයා යන්න. හැබැයි අපේ එක්කෙනා අරන් යන්න එපා. එතකොට අරයට සිද්ධ වෙනවා ධාතු ටික තියෙද්දි හිතේ ඉන්න අම්මත් එක්ක යන්න. හිතේ තමයි මේ අම්මා ඉන්නේ. එයාට අම්මා කෙනෙක්. අනිත් එක්කෙනාට ඉන්නේ බිරිඳක්. එයාගේ හිතේ ඉන්නේ වෙනින් ලෝකයක්. මෙයාගේ හිතේ තියෙන්නේ වෙනින් ලෝකයක්. මෙයා හිතේ හිතන් ඉන්නවා එකම රූපේ නම් තියෙන්නේ. විඥාණයෙන් දැන් මේ ඔක්කොම දකින්න. සිත විඥාණයෙන්. එහෙනම් මේ හැම මොහොතෙම මේ දැන් ලෝකේ සකස් වෙනවා කියලානේ අපි කියන්නේ. දැන් විඥාණයට සකස් වෙනවා. මේ මොහොතේ ඊගා මොහොතට යනකොට ඒ සිත මේ සිත නෙමෙයි. ඒක නිසා ඒක වෙනින් විඥානයක්. මේක වෙනින් විඥානයක්. ඒ විඥානේ මේ විඥානට සම්බන්ධෙකුත් නැහැ. බුදුන් වහන්සේ ඒකනේ කියන්නේ සාත භික්ෂුවට මහණෙනි මෙහෙම එක දිගට යන විඥානයක් ගැන මම කතා කරනවද? නෑ මහණෙනි. අපි හිතනවා ඉපදුණු දවසේ ඉඳන් මරණකම් එකම විඥානයක් තියෙනවා කියලා. ඒකයි මායාව බොරුව. එහෙම දෙයක් නැහැ. මේ මොහොතේ තිබුණ විඥානේ මේ මොහොතේම නැති වෙලා යනවා. ආයිගා මොහොතේ අලුත් සිතක් අලුත් විඥානයක්. ඕක සිත විතරක් නෙමෙයි බාහිරත් එහෙමයි. ඔබේ ශරීරයේ එක දවසින් වයසට යනවා. එතකොට ඔබ අවුරුදු 5 රූපේ මොකද්ද? ඔබේ අවුරුදු 10 රූපේ මොකද්ද? ඔබේ අවුරුදු 15 රූපේ මොකද්ද? එතකොට ඔබේ අවුරුදු 20 රූපේ මොකද්ද? එතකොට ඔබ අවුරුදු 40 රූපේ මොකද්ද? එතකොට ඔබ අවුරුදු 70 රූපේ මොකද්ද? සමානද? එළියේ බාහිරවත් එහෙම නැහැ. මේ අනිත්‍ය මුළු කතාවෙම තියෙනවා. සිතත් එහෙමයි. එක්ෂණයක්වත් මේවා තියෙන්නේ ගහක්වත් තියෙන්නේ ගහ පොළොවට වැටෙන්නේ ඇයි? ඇයි දිරන්නේ? ඇයි මේ පෘථුවියේ හැදිච්ච මේ දාක් සියරම දේවල් පොළොවට පස් වෙලා තියෙන්නේ? ඇයි මේ පෘථුවිය දිරන්නේ? ඇයි මේ පෘථුවියක් දවසක මේ ඔක්කොම විනාශ වෙලා යනවා කියන්නේ? මේ සේරම අනිත්‍ය ස්වභාවයටයි තියෙන්නේ. ඒ අනිත්‍ය ස්වභාවයම අපි පෙන්නවා සිතක් උපදින්නත් හේතු වෙලා තියෙනවා. ඒක සිතත් අපි මායාවක් තුල දකි. මේ අපි කියනවා අන්න අතන දේ දුන්නක් තියෙනවා. දැන් දේ දුන්න අල්ලන්න බෑ. දැන් ඒ ජල වාෂ්ප වලට අර හිරු එළිය වැටෙන ඒ කෝණ අණුව අර වර්ණයේ ඉස්මතු වෙනවා. දැන් මේක කවුරු හරි කරනවද? දැන් ඔබ හවදා පෘථුවිය කරකෙන්නේ කවුරු හරි පෘථුවිය කරකවනවා. ඔබට ඕන දෙයක් කියද හැකි විකාරයක් වෙයි. ඔබට ඕනේ කිව්වා කියලා මේ ලෝකේ එකක් මොකක් හරි සත්‍යයක් තියෙනවා. ඒක මේ එක එක්කෙනාට ඕන විදිහට වෙනස් කරන්නේ නැහැ. එහෙනම් ඔබට පුළුවන් නම් හුලං වෙන එක නවත්තන්නකෝ. මේ පෘථුවිය කරගෙන එක නවත්තවම හුලං වෙන්නේ නැහැ. දැන් ඔබ කියනවා මේ අද දවස දැන් හරි දැන් හවස් වෙනවා හෙට දවස් මං කියනවා පෘථුවිය පයින්නක එළියට කරකෙන්නේ නැහැ. එතකොට එක දවසක්වත් නැහැ. දැන් මේ සාමාන්‍ය දැන් ඔබ කියනවානේ මේ ඉර මෙහෙන් එනවා ඉර මෙහෙන් යනවා. ඉර නගිනවා ඉර බහිනවා. මං කියනවා පට්ටපල් බොරුවක් කියලා. ඇයි ඒ? ඉර කොහෙවත් යන්නේ නැහැ. පෘථුවිය කරකිනවා. ওই මායා ලෝකෙක නේද අපි ඉන්නේ. දැන් ඔබ කියනවානේ බලන්නකො මං ඉපදුනා දැන් බලන්නකො දැන් මට වයසයි දැන් මම මැරෙනවා. මං කියනවා මැරෙන්නෙත් නැහැ කියලා. ඉතින් ඔක්කොම බොරුනේ. ඔබ හැම මොහොතෙම මේ සකස් වෙන සිත අවබෝධ කරගන්න නැතුව මොකද්ද මේ නටන නාටකම්? කවද වෙනකන්ද බොරු කරේ? දැන් ඔබ හොටු පෙරාගෙන අඬනවා. මේ බාන්නකො මේ මම කියන ඔබේ මෝඩකමට අඬන්නේ කිය. ඔය මුකුත් වෙලා නැහැ කිය. මේ සත්‍ය අවබෝධ කරගන්න පොඩ්ඩක්වත් උනන්දු නොවි. අර නිකන් පුහු හිස් මිනිස්සු කියලා බුදුන් වහන්සේ කියන්නේ මේ ඇවිලා ඇත්තටම වෙන කියන්න බුදුන් වහන්සේ තමයි හොඳම මේවට වචන කියන්නේ. ඒ කියන්නේ මෝග පුරුෂයෝ, හිස් පුරුෂයෝ. එහෙම කියන්නේ. පුතග්ජන උම්මන්තකයෝ කියනවා. දැන් අපි හිතන්නේ කුඩුකාරයෝනේ උම්මන්තකයෝ කියලා. බුදුන් වහන්සේ කියන මේ ඇත්ත මිනිස්සුත් කුඩු ගාලා කියලා. ඇත්ත මිනිස්සු ඉන්නේ මත් වෙලා. ඇයි මේ සැප හොයන කොහෙ සැප තියෙන්නේ? ඒ මරණකම්ම හොයන ඊට පස්සේ මේ නෑ ඒ ඇති කියලා දිව්‍ය ලෝකේ ඇති කියලා එහෙ හොයන. මේ පිස්සෙක් නේ.
මේ මොනවාද මේ කියන්නේ? ඔය ඇත්තටම කාටද දැන් ඔහොම දැන් කියන්නේ ඔහොම ඇත්තටම දන්නේ නැති මිනිස්සුන්ට කියදැයි. ඔක්කොම මෝඩයෝ කියලානේ හිතන් ඉන්නේ. මම වගේම අරුත් මෝඩයි. ඒක නිසා මං කියන ඔක්කොම බොරු ඌත් අහනවා. එහෙමනේ හිතන් ඉන්නේ. එහෙම මිනිස්සුන් එහෙම බුදුන් වහන්සේ කියනවා මිනිස්සෙකේ දෘෂ්ටිය ඔය අන්ධකාරයට දාන තරම් වරදක් ලෝකේ තවත් නැහැ කිය. ඒ තරම් පාපයක් ලෝකේ නැහැ කිය. සත්‍යවාදී බුදුන් වහන්සේ. සත්‍ය මේ අපිට පේන දෙයක්. කවදාවත් බුදුන් වහන්සේ කියනවා මැජික් වල රැවටෙන්න එපා කිය. බුදුන් වහන්සේ සංඝයාටත් කියනවා 이르දි මං අගේ කරන්නේ නැහැ කිය. කවුරු හරි කියනවා නම් මෙයා 이르දියෙන් ගියා හරි කියලා බුදුන් වහන්සේ තුච්ච ඒක මායින් කරන්නේ පහත් කොට සලකනවා. ඒවා එකක්වත් බුදුන් වහන්සේ අගේ කරන්නේ නැහැ. බුදුන් වහන්සේ සත්‍ය විතරයි අගේ කරන්නේ. සත්‍ය අපිට පේන්න තියෙනවා. සත්‍ය එහෙම මේ නිකන් කවුරු හරි කියන එහෙම ඇස්බැඳුන් ඒව නැහැ. මේ ධර්මෙත් එහෙම ඒව නැහැ. එහෙම දෙයක් නැහැ මේකේ. මේ අපිට පේන්න තියෙන දෙයක් අපිට ප්‍රත්‍යක්ෂ. ඒකයි සාන්දිටිකෝ අකාලිකෝ ඒයිපස්සිකෝ ඕපනයිකෝ පච්චුප්පන්න ධර්මයක් කිව්වේ. මේ මොහොතේ ඔබට දකින්න තියෙනවා. මේ මොහොතේ ඔබට මොකද්ද දකින්න තියෙන්නේ? ඔබේ සිත. ඔය සේරම තියෙන්නේ ඔබේ හිතේ. ඔබේ හිතේ ඉරක් තියෙනවා, හඳක් තියෙනවා, දිව්‍ය ලෝකෙත් තියෙනවා, ඔබත් තියෙන ඔක්කොම ලෝක ටික තියෙනවා. හැබැයි බුදුන් වහන්සේ කියනවා මේ හිතේ තමයි ඔය දෘෂ්ටි ඔක්කොම තියෙන්නේ. සේරම දෘෂ්ටි වලින් මිදුනොත් ඔබ මේ සිත මේ මොහොතේ ඔබ ඉන්නේ සමහර විට පුටුවක් උඩ වාඩි වෙලා නම් ඔබ ඒක සිහියෙන් දකින්න. ඒ සිහිය මොහොතට අවදි වෙනවා කියන කාරණේට එන්න. ඔබේ සිත දකින්න. සිත දැන් ඔබට පේන දේ මේ මොහොත. ඇයි අපි කියන්නේ මේ මොහොතට දකින්න කියලා? ඔබ අතීතයේ දෙයක් සිහි කරොත් ඒකත් මේ මොහොතේ සිතක්. ඔබ අනාගතයේ තියෙන හීනයක් දැක දැක හිටියත් ඒකත් මේ මොහොතේ. අයි මේ මොහොතේ හිතක් නෙමෙයි ඔබ අනාගතය ගැන හිත ඉන්නේ මේ මොහොතේ. එහෙනම් ඒක මේ මොහොතේ ඒක මේ මොහොතේ වර්තමාන මේ මොහොතේ සිත මේ මොහොතට නෙන්නේ ඔබ. අතීතය ගැන සිහි කරත් ඒ මොහොතේ නෙමෙයිද හිතන්නේ. අනාගතය ගැන සිහි කරත් මේ මොහොතේ නෙමෙයිද හිතන්නේ. සමහර විට ඔබ හිතේ තියෙන ලොකු හීන ඇතුලේ ඇති සමහර විට මේ නිකන් මේ ප්ලාස්ටික් පුටුවක් උඩ වාඩි වෙලා. සමහර පුටුව කඩාගෙන වැටුණාට පස්සේ තරුපේ ඔබට. අර හිටපු ලෝකේ හීන ලෝකේ ඔක්කොම කඩාගෙන වැටේ එකපාරේ. ඔය වගේ දේවල් නේද වෙන්නේ. අර බාහ්‍ය සංගරක්කිත බොඩි හාමුදුරුවෝ සිවුරක් අරන් එනවා ලොකු හාමුදුරන්ට පූජා කරන්න. ඔබ සමහරට කතාව දාන්න. ලොකු හාමුදුරුවෝ කියනවා ඔහෙන් තියන්න කියලා. බලන්නේවත් නැහැ ගණන් ගන්නෙත් නැහැ. ඊට පස්සේ පොඩි හාමුදුරුවෝ හිතනවා ලොකු හාමුදුරුවෝ දැන් මාත් එක්ක තරහ වෙලා. ඊට පස්සේ පොඩි හාමුදුරන්ට කියනවා ලොකු හාමුදුරුවෝ දැන් මේක පොඩි හාමුදුරුවනේ හිතන්නේ ලොකු හාමුදුරුවෝ මුකුත් නැහැ හිතේ. ලොකු හාමුදුරුවෝ කියනවා පොඩි නම ඔන්න ඕක පැත්තකින් තියලා මට මෙන්න මේ පවන් ගහන මෙන්න මේ පවාණෙන් පොඩ්ඩක්. ඊට පස්සේ දැන් පවන් ගහනවා දැන් ලොකු හාමුදුරන්ට පොඩි හාමුදුරුවෝ. ඒ ASCII හිතනවා පොඩි හාමුදුරුවෝ දැන් මාත් එක්ක තරහ වෙලා. මේ සිවුර මම අරගෙන යනවා. සිවුරු අත්හරිනවා. මම ගිහිල්ලා දැන් මේ පවන් ගහන ASCII හිතනවා. මම ගිහිල්ලා මේ සිවුර විකුණලා ඒකෙන් ගන්නවා ගොම්බාන. අරගෙන ඒකෙන් කිරි අරගෙන මම ඒකේ ඒව විකුණලා මම ඒ ගවපට්ටියක් හදලා මම කුඹුරක් ගන්නවා. කුඹුරක් හාලා මම ඊට පස්සේ අස්වැන්න අරගෙන ගියක් හදනවා. ඊට පස්සේ මම කසාදයක් බැඳලා ඊට පස්සේ හිතනවා මම දැන් දරුවෙකුත් හම්බුනහම එනවා ලොකු හාමුදුරුවෝ මොනවා වුණත් හොඳ කෙනෙක් බලන්න එන්න ඕනේ. මොනවා වුණා ලොකු හාමුදුරුවෝ. ඔන්න නෝනත් එක්ක කරත්තෙට නගිනවා හිතනවා. ඊට පස්සේ හිතනවා දැන් එනකොට අර නෝනාගේ අතේ හිටපු දරුවා වැටෙන්න යනවා. වැටෙනවා. වැටුනහම අර අතේ තිබුණු කරත්තේ ලෝපු කෙවිතෙන් නෝනට ගහනවා. කද්ද කරේ කියලා. බලනකොට ගහලා තියෙන්නේ ලොකු හාමුදුරුවන්ට පවන් ගහපු පවානේ ලොකු හාමුදුරුවන්ගේ ඔළුවට. දැන් මෙයා හීනෙන් ගිහිල්ලා ලොකු ගමනක් මෙයා ඉඳලා තියෙන්නේ පවන් ගගා අර කෙවිතෙන් ගැහුවා නෝනට ගහලා තියෙන්නේ ලොකු හාමුදුරුවන්ට පවානේ. ලොකු හාමුදුරුවෝ කියන පොඩි නම ගිය ගමන දුර වැඩි නේද කියලා.
එතකොට බලන්න අපි සංසාරයක් හිතින් හදාගෙන යන ඕකමයි ඇත්ත ජීවිතේ වෙන්නේ. ඇත්ත ජීවිතේ අපි හිතින් හදාගෙන යනවා සංසාරයක්. ඒ සිතුවිලි යන්නේ හදාගෙන. සිත පෝනෝ භවිකා නන්දි රාග සාගත තත්ත්‍ර අත්‍රාභිනන්දනී කියන්නේ ඒකයි. සිත හදනවා පුනර්භවයක්. මේ සිත ඊගාව සිත හදනවා ඊගාව සිත ආසාව එකක් ආවොත් පොඩ්ඩක් ඒක පැටව ගහනවා. ඒකයි කියන්නේ ප්‍රපංච කරනවා. ඒකයි කියන්නේ මඤ්ඤණා කරනවා. ඒකයි කියන්නේ අபிසංකරණය වෙනවා කියලා. සිත එකයි එන්න ඕනේ. සමහරට ඔබ බලන් ඉන්නවා ගියක් දියා. ඔබ හිතනවා හීනෙන් ඊට පස්සේ මමත් හදනවා මේ වගේ ගියක්. ඊට පස්සේ ඒ වගේ ගිය අර වගේම කතාවක් ඔබ හදනවා. ඔබ හදනව නෙමෙයි. එහෙම සබහා දහමේ ඒක එහෙම වෙනවා. මේ සිතේ ස්වභාවය ඒකයි. ඔබ මරණකොටත් ඕකම වෙනවා. ඉවර වෙන්නේ. ඔන්න ඕක හැදෙන්නේ කොහොමද කියලායි බලන්න ඕන. ඒක හැදෙන හැටි තමයි මේ ධර්මය අවබෝධ කරනකොට සිත හැදෙන හැටි අවබෝධ කරන්නේ. සිත හැදෙන්නේ පෙර දත්ත අනුවයි. ඒකයි මේක පුරාණේ කනවා කියන්නේ පුරාණ බිදම් භික්ඛවේ කම්මම් වදාන. මේ පෙර අපිට තියෙන අපි රැස් කරපු උපාදාන ගොඩවල් උපදි ගොඩවල් ඒ කියන්නේ චේතනා සිතුවිලි ගොඩවල් අපිට නැවත පරිසම් දෙන්නේ. ඒකයි මේක හේවණැල්ල වගේ රියසක වගේ පස්සෙන් එනවා කියන්නේ අපි හිතන දේවල්. චේතනහම් භික්කවේ කම්මම් වදා චේතනාවමයි කර්මය වෙන්නේ. චේතනාවයි කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම තුනම වෙන්නේ. ඒකයි මේ සසරක් තියෙන්නේ. ඒකයි මේක මරණින් මත්තේ ඉවර වෙන්නේ නැත්තේ. අයි නැවත බීජේ තියෙනවා පැලවෙන්න. ගහ මැරෙනවා බීජයක් තියලා ආයි පැලවෙන්න. මිනිහා මැරෙනවා බීජයක් තියලා නැවත උපදින්න. දෙකම එකයි. මේ දෙකම එක විදිහට වෙනවා. මේක අවබෝධ කරගත්තොත් වෙන්නේ මේ සිත අවබෝධ වෙනවා. මේ දැන් මේ මොහොතේ හටගන්න සිත මේ මොහොතේ අවබෝධ කරනවා. මේ සිත ඊගාව සිතට සම්බන්ධයක් නැහැ. ඒ සිතත් අවබෝධ කරනවා. මේ සිත දැන් ඔබ දැක්කේ පුටුවක් නම් පුටුව කිව්වේ අතීත මතකේ. ඔය ඊගාව සිත හටගන්නේ ඔබ අපි හිතමු අපි අර දවසක් කිව්වා වගේ මාරු කර බලමු පොතක් නම් ඔබ ඒ සිත මේ සිතට සම්බන්ධයක් නැහැ. අයි පුටුව කියන හැඩතලේ නෙමේ පොතේ තියෙන්නේ. මෙතන ස්කන්ධ වෙනයි, එතන ස්කන්ධ වෙනයි. ස්කන්ධ අනුවයි ආයතන හැදිලා ಜಾති හැදෙන්නේ පුටුව කියලා. මෙතනත් ස්කන්ධ අනුවයි ස්කන්ධ කියන්නේ විඳීම්, හැඳිනීම්, දැන ගැනීම. මේක ලොකු වචනයක් නෙමෙයි. විඳීම් කියන්නේ සැප දුක් නෙමෙයි හැඩතලේ. ආලෝක කිරණ හැඩතල. ඊගාව රූපේ ආලෝක කිරණ හැඩතල වෙනස්. ඒ අනුවේ සිත වෙනස් වෙනවා. ඊගාට ඔබට සද්දයක් එනවා නම් ඔය දොරක් අරිනව වහන වගේ සද්දයක් එනකොට ඔබට දොරක් මැවෙනවා. ඇයි ඒ සද්දෙට මැවෙන රූප වෙනයි. හැඩතල වෙනයි. සිත වෙනයි. මෙන්න මේ වගේ අපි සිත් පරම්පරාවක් යනවා අපේ. අපි ජීවත් වෙනවා කියන්නේ මේ සිත පරම්පරාවට. කාය පොළවට පස් වුණාම ඔබ දන්න එක අවන් එකට දානවා එක්ක වෙනවා. නමුත් එතන සිතක් පනවන්නේ නැහනේ. සිතක් පනවන්නේ වෙනමනේ. අපි මැරෙනවා කියන්නේ කායට නෙමෙයිනේ. මැරෙනවා කියන්නේ හිතටනේ. දැන් මේ සිතනේ මේ මොහොතේ මෙරි උපදින්නේ. ක්ෂණයක් පාසා වේගයෙන් මේ සිද්ධිය ඇති වෙන නැති වෙන සිද්ධිය සිද්ධ වෙනවා. මෙන්න මෙතන දකින්නයි ඕනි. මෙතන සිහියෙන් නුවණින් දකින්න ඕනි තැනක් තියෙනවා. මේ සිත හටගත්ත සිතත් ගැඹුරට යනකොට තමයි ඒක කිදා බැසලා බලනකොට තමයි තේරෙන්නේ. මේක මේ කණ්ණාඩියට වැටෙනවා වගේ ප්‍රතිබිම්බයක් කාචයට වැටෙනවා ඇහි මේ ප්‍රතිබිම්බය ඊට පස්සේ අපි අසුරු කරනවා මනසින්. අපිට එළිය කවදාවත් යන්න බෑ. හිතට කවදාවත් වතුර බොන්න බෑ කිව්වා වගේ තමයි. හිතට පුළුවන් ද වතුර බොන්න? වතුර ටික අරගෙන අර කාය විඤ්ඤාණයට දාන ඔබ අපේ කතාව දිගින් දිගට පැහැදිලි කරන් චිත්තානුපස්සනාව බහන දේශනාව ඒක ටික හොඳට තියෙනවා. දැන් හිතට පුළුවන් ද ඇවිදින්න? නමුත් හිතින් ඇවිදින්න. හිතේ හිතනවා මේක කොන්ක්‍රීට් පොළවක්. හිතින් හිතනවා මේක තනකොළ. හිතින් හිතනවා මේක බොරළු පොළවක්. හිතින් හිතනවා මේක ටයිල් පොළවක්. ඒ පොළේ ද හිතින් හදාගෙන පොළව කකුලත් හිතේ හදාගෙන ඒකේ තියෙනවා. එතකොට මොකද? ඒතර දැනෙන සීතල තද ගතිය කකුලට දැන. ඒකත් හිතටයි දැනෙන්නේ. කකුල කියලාත් හිතයි තියෙන්නේ. පොළව කියලාත් හිතයි තියෙන්නේ. හිතින් හදාගත්ත පොළව ඇවිදින එකයි ඊර්දයෙන් යනවා කියන්නේ. ඇයි?
එළියේ තියෙන පොළොවක නෙමෙයි යන්නේ. හිතින් හදාගත්ත උඩ පා වෙනවා. යා හිතේ ඇවිදින්නේ. හිතින් ඇවිදින් හිතේ ඇවිදින්නේ. මේක ධර්මයේ ගැඹුරු තැන. මේක විඥානය අවබෝධ කරනකොට සිත අවබෝධ කරනකොට යාට හම්බ වෙන්නේ. මොකද්ද මේ කියලා? එයා හැමදේම කරන්නේ හිතේ. එළවලු ටික කපන්න ගියත් හඳ තියෙන හිතේ, පිහිය තියෙන හිතේ, එළවලු තියෙන හිතේ, කපනවා කියන එක තියෙන හිතේ, කැපෙන එක දකින්න හිතේ, සේරම තදගතිය ඊට පස්සේ අතටයි දැනෙන්නේ, ඊට පස්සේ මේ සද්ද දැනෙන්නේ කනට, ඊට පස්සේ පේන්නේ ඇහැට, ඔක්කොම වෙන්නේ මේ සිත ඇතුලේ කතාව. ඒ උපාදාය රූපයක් ඇසුරු කරන රූප සංඥා කියලා බුදුන් වහන්සේ පෙන්නනවා. මේ රූප සංඥාවක් ඇසුරු කරන්නේ. එළියේ එළවලු කපන කෙනෙක් නෑ ධර්මය අවබෝධ වුණාම ඒ කෙනාගේ හිත ඇතුලේ තියාගෙන මේ දේ වෙන්නේ. තමන් අසුරු කරන්නේ තමන්ගේ හිතමයි. හිතින් හදාගත්ත දෙයක් කියේ. පොතේ තියෙන දේ කියවනකොට අයන්න තියෙන හිතේ පොතේ තියෙන මේ ගඟ කියන එක හිතේ, දරුවා කියන එක හිතේ, පීනනවා කියන එක හිතේ, ගඟේ දරුවෝ පීනනවා කියන එක පොතේ ලියලා තිබ්බට පොතේ නෑ ගඟක්. හිතේ තියෙනවා ගඟක්. ඇයි ලියලා තියෙන එක කියවනකොට හිතේම වෙනවා චිත්‍ර ලෝකයක්. අන්න චේතනා සකස් වෙනවා. අර අකුරු ටිකකට චේතනා සකස් වෙන්නේ කොහොමද? ඔබ හිතින් විඳිනවා ලෝකයක් හදාගෙන මේකම තමයි ඔබ හීන දකින්නවා කියලා කරන්නේ. ඒකම තමයි ඔබ මරණ කොටත් වෙන්නේ. ඒකම තමයි මරණයට පස්සෙත් වෙන්නේ. ඔබ හිතනවා ඉවරයි කියලා ඉවර වෙන්නේ නැහැ. ඔබ ඒකට ඉඩ තියලා තියෙනවා දිගටම යන්න. ඒක යනවා දිගටම. ඒ ස්කන්ධ සකස් වෙන්නේ නිසායි. දැන් දරුවෙක් ඉපදෙනකොට ඒ දරුවා ලෝකේ දන්නේ නැහැ, ඉර දන්නේ නැහැ, හඳ දන්නේ නැහැ, අම්මා දන්නේ නැහැ, පාට දන්නේ නැහැ, මුකුත් දන්නේ නැහැ. ප්‍රභාස්වරං චිත්තං. ද ප්‍රභාස්වර සිතට ස්කන්ධ සකස් වීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ මෙතට සාසවයි කියන්නේ ඒකයි. පෙර කර්මයේ විපාකයක් තමයි ස්කන්ධ ප්‍රසාදවත් වෙන්නේ මේ මස්ගුලිය. මේ මස්ගුලියේ ඇහැ කියන එක ප්‍රසාදයක් වෙන්නේ කොහොමද ආලෝකයට? කොහොමද මෙහෙම රූපයක් හැදෙන්නේ, සිතක් හැදෙන්නේ? අන්න පෙර බීජේ පැලවෙනවා. ස්කන්ධේ සකස් වෙන්නේ පෙර කර්මයේ විපාකයක් විදියටයි. ඒක විපාකේ නිසයි මෙතන ස්කන්ධේ සකස් වෙන්නේ. ඒ ස්කන්ධේ සකස් වීම නිසයි මෙතන නාම රූප හැදිලා විඥානයක් එන්නේ එළියට. ඒ විඥානේ මේක පුදුම ඇත්තට මේක මේ අවබෝධ කරගන්නවා කියන එක නම් අර බුදුන් වහන්සේ කිව්වා වගේ මේ කවුරු නම් මේ ධර්ම අවබෝධ කරයිද කියලා බුදුන් වහන්සේ බුද්ධත්වයේ ලැබුවට පස්සෙත් ඒකනේ බලන්න. මේ සත්‍ය කෙනෙක් කොහොම අවබෝධ කරයිද? මේක දැන් කෙනෙක් ඔබ පුළුවන් නම් මට කියන්න දැන් ඔබට තියෙන දැන් ඔබ හිතනවා ඔබ මහා ප්‍රඥාවන්තයෙක් කියලා. මට කියන්න ඔබ මේ ගහේ බීජ පැලවෙන හැටි. ඔන්න කොස් 60ක් ගන්න. දානවා පොළොවට. අඩි 50ක් 30ක් උස යන්නේ කොහොමද කියන්නේ? දැන් මේ පොළොවේ තියෙන ශාරයන්නේ මේක උස ගියේ. දැන් මේ බීජේ කොස් 60 ඇඟිල්ලකටත් වැඩිය පොඩි. මොකද්ද මැෂින් එක මේක හැදුණු? පුළුවන් ද ඔබට කියන්න? කොස් ඇටේ පොළවට යන අර මූලේ ශාරේ උඩට ගෙනිහිල්ලා ඇදලා ඔබ්සර්ව් කර චූසන පම්පයක් වගේ මේ ලවණ ඛනිජය ඇදලා මේක කොහොමද අඩි ගාණක් උඩ ගෙනියන්නේ? ඔබට කියන්න පුළුවන්ද මව් කුසේ ඉපදෙන දරුවට ස්කන්ධ ටික කොහොමද හැදෙන්නේ කියලා? ඕක මුකුත් හිතා ගන්නවද කියලා දෙයියෝ කරන එකයි. ඔය ගොන් කතාව නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ සබහාධාමයේ ඇත්ත කතාව. සබහාධාමයේ නිර්ණායකේ බුදුන් වහන්සේ හොඳින් පෙන්නනවා. මේ මිනිස්යාගේ ප්‍රවේණිය මේ වානරයාගේ ඉඳන් එන හැටි, පරිණාම වෙන හැටි, සබහාධාමයේ න්‍යාය, මේ ලෝකේ ඇති වෙන හැටි, මේ ලෝකේ මුලින් ජලයවත් වතුරවත් නැතිකොට ඒ සබහාධාම මුල ඉඳන් බුදුන් වහන්සේ පැහැදිලි කරනවා. ලෝකේ විනාශ වෙන හැටිත් පැහැදිලි කරනවා. මිනිස්යාගේ ආයුෂ පිරිහිලා අඩු වෙලා යන හැටි පැහැදිලි කරනවා. සප්ත සූර්යෝගම සූත්‍රයේ සූර්යාගේ රශ්මිය වැඩි වෙලා පෘථිවිය අළු වෙලා යන හැටි පැහැදිලි කරනවා. නැති වෙලා අවකාශය විතරක් ඉතුරු වෙන එක පැහැදිලි කරනවා. අන්තිමව තියෙන අවකාශය නිය අභ්‍යවකාශය වගේ නිකන් මුකුත් නැහැ. පෘථිවියකුත් නැහැ. ඔබ හිතන් ඉන්න මහා ප්‍රඥාවන්තයා කවුද එතකොට?
ඒ සත්‍ය තමයි මේ ඔබ අධ්‍යයනය කරන්නේ. මේ සිත සකස් වෙන හැටි. ඔය ඔච්චර ගොඩාක් දේවල් බුදුන් වහන්සේ පෙන්වන්නේ නැහැ දුකෙන් මිදෙන තැනට. පොඩ්ඩයි පෙන්වන්නේ. ඒකයි කියන්නේ බුදුන් වහන්සේ මහණෙනි මේ අට්ටේරිය වනයේ වගේ විශාලයි මහණෙනි මම අවබෝධ කරපු ධාම. හැබැයි මහණෙනි මම දේශනා කළා තියෙන 84000 ධර්මස්කන්ධ මේ අතරගත්ත කොළ ටික වගේ ටිකයි. ඒ ටිකේ තියෙන්නේ මිනිස්සයා උපදින හැටි, නැති වෙන හැටි, ඇත්ත කතාව, මිනිස්සයාගේ සිත සකස් වෙන හැටි, දුක හැදෙන හැටි, දුකෙන් මිදෙන හැටි, සසරෙන් මිදෙන හැටි. ඔය සසර බුදුන් වහන්සේ කියන කල්ප කෝටි ගණන්, කෝටි ප්‍රකෝටි ගණන් මිනිස්සයා සාර අසංකේය කල්ප ලක්ෂය. බුදුන් වහන්සේ බුදු වෙන්න විතරක් ආපු ගමනක් පෙන්නනවා. ඒ විතරක් නෙමෙයි මේ සත්ත්ව මේ මිනිස්සයා නිරේ දුක් විඳින හැටි, නිර සත්තු වෙලා උපදින හැටි, මේ තිරියන් ලෝකවල දුක් විඳින හැටි පෙන්නනවා. සසර බිය පෙන්නන්නයි මෙහෙම පෙන්නන්නේ. හැබැයි මේ අපි කතා කරන හැම භාෂාවක්ම හැම කියන දෙයක්ම සම්මුතියට අදාළයි. ලෝකෝත්තර භූමියේදී මේ සියල්ලම මේවා ලෞකික භූමියට තියෙන. ලෝකෝත්තර භූමියේදී සිත දකින්නකොට ඒ කෙනා දකිනවා මේ සිත, ඒ සිත මේ දැන් අපි කතා කරන දේ පව විඥානේ, මානසිකාරයෙන්, මනෝ විඥාණයෙන් මේ මානසිකාරයෙන් චේතනා සකස් කරලා ඉදිරිපත් කරනවා. ඒක භාෂාවක් විදියට මෙහෙම සද්දෙන් අරගෙන මේක දානවා. දැන් මේ පවා මේ මොහොතේ සිත. හැබැයි මේක දැන් ඊගා මොහොතේ අපි දැන් මේ කලින් කියප එක දැන් අපිට සමහරවිට ඒක මතකත් නැහැ. ඒතකොට මේ සිත නෙමෙයි ඒ සිත. සමහරවිට ඊගාවට අපි කියන එක මේ සිතට සම්බන්ධත් නැහැ. ඒ සිත නෙමෙයි මේ හැම මොහොතේම මැරිලා ඉවරයි. 아무තේ මැරෙන්න දෙයක් නැහැ. ඒ කියන්නේ මේ සිත මේ දැන් දකින්න එක පමණයි නම් කෙනෙක් පුජ්‍යලයක් නැහැ. එහෙනම් මේ සිත ඇහෙන එක පමණයි නම් එතනත් කෙනෙක් පුජ්‍යලයක් නැහැ. එහෙනම් මේ සිතට එතන ආයි කෙනෙක් පුජ්‍යලයක් කොහෙවත් නැහැ. එතකොට මේ දැන් කියන තැනත් සද්දයක් විතරයි. ආයි මෙතන කෙනෙක් එහෙම දෙයක් කතාවක් නැහැ. දැන් නමුත් මේ මානසිකාරයේ තුලින්ම මුදවන්නයි බුදුන් වහන්සේ මේ අපිට න්‍යාය පෙන්නලා තියෙන්නේ. දැන් මේකට මේ සිත බොරුවක් කියන එක මේ සිත බොරුව සිත කොහොමද අවබෝධ කරන්නේ කියලා. දැන් සිත හැදෙන එක මායාවෙන් කොහොමද අවබෝධ කරන්නේ? දැන් කණ්ණාඩියේ ප්‍රතිබිම්බය ඇහැට වැටෙන එක දැන් මේ ප්‍රතිබිම්බේනේ දැන් එළියේ තියෙන එකමනේ වැටෙන්නේ. එතකොට දැන් මේ ප්‍රතිබිම්බයේ මේ කණ්ණාඩියේ නෑනේ සත්තු මිනිස්සු මුකුත් නෑනේ කණ්ණාඩිය කියන්නේ නිකන් ප්‍රතිබිම්බයන්නේ. දැන් ඒකමනේ ටීවී එකේ තියෙන්නේ. නමුත් මිනිස්සයා ටීවී එක බලලා සැප දුක් විඳිනවා. දැන් මේ කණ්ණාඩියම තමයි අපේ ඇහැ. අපි එළියේ නෙමෙයි ඉන්නේ. අපි ඉන්නේ හිතින් හදාගත්ත උපාදාය රූපයක්. ඒ කණ්ණාඩිය පිටන එක. අපි එළියේ කතාව නෙමෙයි අපිට තියෙන්නේ. එළියේ කතාව අල්ලගෙන අපි මේ සැප දුක් විඳිනවා. ටීවී එක අල්ලගෙන අපි සැප දුක් විඳිනවා. මිනිස්සෙකුට පුළුවන් උදේ ඉඳන් හවස වෙනකන් ටීවී එක බල සැප දුක් විඳින්න. මොනවා හරි අතර එනවා නම් ඒකත් ගිලලා දාලා ටීවී එකේ යන ওই ෆිල්ම් එකක් උදේ ඉඳන් පැය 3යි 4යි ආයි බලනවා. තව එකක් පැය 12 ඉවරයි නිදි ගත්තා. බලනකොට එයා අර ටීවී එකේ සමහරට යුද්ධයක් නම් ඒ යුද්ධේ ගහගෙන මරාගෙන ටීවී එක ඇතුලේ කරන එක එයා කරනවා. එයා හිත ඇතුලේ ඒක විඳිනවා. ඊට පස්සේ අඬලා එයා ටීවී එක යන්නේ බලලා අඬනවා. සමහරට අපිට පේනවානේ මිනිස්සු කරන වැඩ. අඬලා හොටු පෙරාගෙන ඊට පස්සේ ටීවී එකේ යන එක බලාගෙන මෙයා මේ දවසක්ම දුක් විඳිනවා. දුක් විඳලා අන්තිමට නිදි. අර පුළුවන් ඕනනම් මරණ කම්ම ටීවී එකක් වගේ එළිය බල. එයා හිත ඇතුලේ තමයි විඳ ඉන්නේ. මේකයි ඒකේ තියෙන භයානකකම. හිත ඇතුලේ ලොකු දෙයක් සිද්ධ වෙනවා. ඒක දෘෂ්ටියක් මායාවක්. නමුත් අපි ඒක වෙනින් විදිහෙන් පෙන්නවා මේක ශක්තිය, මේක විශ්ව ශක්තිය, මේක පෙන්නවා අපි එක විදියට විඥාන ශක්තිය ගැන. නමුත් අපි ඒක නෙමෙයි අද කතා කරන්නේ. මේ මොහොතේ මේ සිත. මේ මොහොතට අවදිය කියන කාරණය ගැන කියනවා නම් මේ සිත ඊගාව සිතට සම්බන්ධයක් නැහැ කියන එක පෙන්නකොට මේ සිත ඇති වෙලා නැති වෙන තැන. හැබැයි මේ සිත හටගත්තේ පෙර මතකේ. මේ සිත හටගත්තේ මේසයක් නම් මේස කිව්වේ පෙර මතකේනේ. එහෙනම් ඒක අතීතේ. එහෙනම් මලවුන්ගේ ලෝකේ අපි ජීවත් වෙන හැම මොහොතෙම හැම සිතක්ම එන්නේ අතීත දෙයක්. අය හැම සිතකම තියෙන ප්‍රඥප්ති නාමයක්. ඒ නාමය එන්නේ අතීතේ.
එහෙනම් අපි ජීවත් වෙන්නේ සිතුවිලි ඇතුලේ කියන්නේ අතීතයත් එක්ක. අපි පුරාණේ කනවා අතීතයේ විඳවනවා. අපි ඉන්නේ මැරිච්ච ලෝකෙකයි. ඒ ලෝකේ අපි සම්මුති ඉවර අපි සේරම දන්න දේවල් පරණ දේවල්. පරණ ලෝකේ ඉන්නවා කියන්නේ මැරිච්ච ලෝකේ ඉන්නවා. මල ලෝකේ ජීවත් වෙන්නේ. එතකොට ඊගාව සිත ඒ සිත එනකොට ඒකත් අතීත සිතක්. ඇයි ඒ? ඊගාවට එන්නේ ඔබ කිව්වොත් ඒක පොත කියලා හරි පොත කියන එක අතීත නාමයක්. අපි අතීතෙත් එක්ක ඉන්නේ. අතීතේ නිසයි සිත හටගන්නේ. ඒකයි මෙතන උපාදාන ගොඩවල් තමයි මේකට හේතු වෙන්නේ. උපදී. මේක සංඛාරා කියන්නේ ඒකමයි. උපාදවය ධම්මිනෝ මේ පෙදෙන තැනම නැති වෙනවා. අවුත්තා සම්භූතං උත්තානම් භවිස්සති මේ දැන් හටගෙන නැති වෙනවා. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතු ඊගාව එක හට ගන්නවා. නමුත් මෙතන පොඩි රහසක් තියෙනවා. ඒක පෙන්වන්නයි මේ අපි උත්සාහ කරන්නේ. මේ නිවන පෙන්වන තැනක් තියෙනවා. මේ සිත අවබෝධ කරනකොට ඒ කෙනාට මේ හිත ඇතුලෙන් එන සද්ද කියන එක හිතෙන්ම හැදෙන එකක් කියන එක තේරෙනකොට බාහිරට යාගේ යන්නේ නැහැ. දැන් කපුට කියන එක තියෙන්නේ තමන්ගේ හිතේනේ. සද්දයක් එනකොට මෙහෙන් නාමේ රූපේම වෙන්නේ හිතටනේ. එතකොට ඒක එළියට ආйти නැහැනේ. තමන් හිතින් හදාගෙන ඉන්නේ. ඒක එළියෙන් හොයන්නේ නැහැනේ. එතකොට මේ විඥානේ පතිත වෙන්නේ නැහැනේ බාහිරට. එතකොට අපපටිතිත විඥානේ සිතෙන් මිදෙනවානේ. උපාදාය රූපෙනේ හිතේනේ තියෙන්නේ. එතකොට ඒක සිතේ හැදෙන එකත් ප්‍රතිබිම්බයක්නේ කණ්ණාඩියේ වගේ. ඒකත් සත්‍යයක් නෙමෙයි. පෙරමතකේ නිසානේ මේකට ගන්න. පෙරමතකේ කියන්නේ ඒකත් අතීත එකක් නේ. ඒකත් පවතින එකක් නෙමෙයි. ඒකත් ඉවරයි. එතකොට මේ මොහොතේ හටගත්ත මේ සිත මායාවක් වෙලා එළිය දෙකක් නෙමේ වෙලා එළියට යන්නෙත් නැහැ. මේක සිත ඇතුළෙම අනිදස්සන විඥානය වෙලා නාම රූප ගැට ගැහෙන්නේ නැහැ. හිතේ හදාගන්නේ නාමෙනේ. රූපේ තියෙන්නේ එළියනේ. එළියට ගැට ගැහෙන්නේ නැහැ. නාමෙත් බොරුවක් වෙලා රූපෙත් බොරුවක් වෙලා විඥානෙත් මායාව බොරුවක් වෙලා අපපටිතිත මේක ඇවිල්ලා අනිදස්සන විඥානයක් කියලා විඥානයේ සිත මායාව කියන එක අවබෝධ වුණාම සිත බොරුවක් වෙනවා. සිතට ඇලෙන්නේ නැහැ. අන්න අතන තමයි එන්නේ තන ඊගාව සිත හට ගන්න කලින් මෙතන වර්තමානයක් අපිට දකින්න තැනක් නැහැ. හැබැයි මෙතන හැම සිතක්ම අවසානයේ ඉවරයක් තියෙනවා. හිස් තැනක් තියෙනවා. වර්තමානයක් අපිට හම්බ වෙන්නේ නැති උනාට එතන ශුන්‍ය වෙලා ඊගාව එකට ගන්න. හැබැයි මෙතන තවත් කෝණයක් ඔබට දකින්න තියෙනවා මේක ඇතුලේ. මේ සිතේ සත්‍ය දකිනකොට ඒ කෙනාට මේ සිත ඇතුලේ යම් කිසි තියෙනවා නම් ඊගාව සිත හටගන්න ඒ සිතට මේ සිත හර නැති වෙනවා ශුන්‍ය වෙනකොට ඒ නිබ්බිදාන්ති විරාගාන්ති නිරෝධාන්ති පටිනිස්සග්ගානුපස්සී කියන මේ සිතේ කලකිරීමට එනවා ඇලෙන්නේ නැහැ සිතට. ඒ සිතේ ඇලෙන්න ගැටෙන හේතු නැහැ. බාහිරට යන්නෙත් නැහැ, ගැට ගැහෙන්නෙත් නැහැ. මේ සිතෙන් මිදෙනවා. ඒක දකින හිතට මේක පෙන්න යනකොට ප්‍රතිපදාව දකින හිත දකිනවා නම් සත්‍ය යථාභූත ඥානය දකිනවා නම් යෝනිසෝ මනසිකාරේ පිහිටව නම් එනේන සිත දකිනවා නම් ඒ සිතෙන් මිදෙනවා. ඒ සිතෙන් මිදෙනවා විතරක් නෙමෙයි මේක ඇතුලෙන් ඒ කෙනාගේ ඒ සිතට තියෙන ඇලෙන ගැටෙන ඒ ශක්තිය නැති වෙනවා. අර බීජේ පැලවෙන්නේ අර සාරේ උඩට උරා ගන්න තිබුණු ශක්තිය ඒ බීජේ සකස් වෙන එක බීජ නියාමේ මේක මේ ස්කන්ධ නියාමේ චිත්ත නියාමේ මේ සිත සකස් වෙන ඒ මෙතන තියෙන ශක්තියක් උපදින්න ස්කන්ධේ සකස් වෙන්න ඊගාව සිත සකස් වෙන්න මේක හේතු වෙනවා. යන්නේ සිතේට හරේ නැති වෙනවා. නැවත මේ උපත්යකට යන්න තියෙන හැකියාව බිඳ වැටිගෙන යනවා. ඒක එකම වරින් වෙන්නත් පුළුවන් සමාහට. නමුත් මේක අපි දකින විදිහට ප්‍රතිපදාව තුළ ටිකෙන් ටික ඒ ස්වභාවයටපත් වෙන එකක් තියෙනවා. ඒකයි සකදාගාමි පෙන්වන්නේ. ඒකයි සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියලා මාර්ගසිත ඵලසිත පෙන්වන්නේ. මේක යන පිළිවෙල. අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපද. සික්ඛා එකා උප්පද්ද සික්ඛා එකා නිරුද්ධ සික්ඛා එකා උප්පද්ද සික්ඛා එකා නිරුද්ධ. මෙහෙම කිව්වට ඔබට තේරෙන්නේ නැහැ. නමුත් මේක වෙන ක්‍රමයක් තියෙනවා. ඒක සිත දකිමින් මිදෙන ගමනක්. ඒක ප්‍රතිපදාවක් තුලයි සිද්ධ වෙන්නේ. ඒකයි ප්‍රතිපදාවේ තියෙන වටිනාකම.
ඒ ප්‍රතිපදාව තුල ඔබ විරාගයට යනවා. ඒ විරාගයට යනකොට ඔබට විරාගයට යනවා කියන එක කියනවනම් ඔබ මේ මොහොතේ ඔබ දිය වෙවි යනවා කෙලෙස්. රාග දේශ මොහ ගින්න නිවි යනවා. ඒක අපි පෙන්වුව අධිවේගී මාර්ගයට වාහනයක් දායිද ඒක නිවන් මඟ යන වාහනේ. හැබැයි ඔබ නිවන් මඟ යනවා ඒ කියන්නේ එලෝගෙන යනවා. ඔබ සිත දකින්නවා ඒ කියන්නේ මිදෙනවා. සිතේ ඇත්ත දකින්නවා බාහිර නෙමෙයි කියලා දකින්නවා නාම රූප ගැට ගන්නෑ. ඒ ගැට ගන්න නැතන ශුන්්‍යතාවය තුල යනවා. හැබැයි ඔබේ කෙලෙස් ඡය වෙනවා. යටින් පෙට්‍රල් ඉවර වෙනවා. මේ වාහනේ දවසක නවතිනවා ඒ කෙලෙස් ඡය වෙලා ඉවරුණු දවසටයි. එදාටයි රහත් භාවය. හැබැයි මේ මාර්ගය යනවා කියන්නේ ඔබ සිතෙන් මිදෙන මග යනවා. සිත දකිමින් මිදෙනවා. ප්‍රතිපදාව නිවැරදි නම් හැම මොහොතෙම සිත දකිනවා. ඒකයි මේකේ තියෙන්නේ පටිසංකා යෝනිසෝ චීවරම් පටිසේවම් පටිසංකා යෝනිසෝ පිණ්ඩපාතම් පටිසේවම් පටිසංකා යෝනිසෝ ගිලානපච්ච පටිසේව පටිසංකා යෝනිසෝ සේනාසනම් පටිසේවම්. අයි මේ පටිසංකා යෝනිසෝ සිත දකිමින් මිදෙනවා. කෑම ගන්න ගියත් සිත දකිමින් මිදෙනවා. අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරියෝති ආලෝකිතේ විලෝකිතේ සංචකාරියෝති රිසින්නෝවා සිටින්නෝවා සම්පජානකාරියෝති. මේ හැම දෙයකින්ම බුදුන් වහන්සේ පෙන්වන්නේ සම්පජාන සති සම්පජානේ තැනත් පෙන්වන්නේ එනේන තැන දකිමින් මිදෙනවා. එනේන සිත දකිමින් සිතින් මිදෙනවා. සත්‍ය දකින්න කොටයි සිත මිදෙන්නේ. සිත මිදෙනවා කියලා 아무තේ හිත මිදෙන්න දඟලන්නේ නැහැ. හිතට ඇත්ත පෙන්නනවා. සිතට ඇත්ත පෙන්නනකොට සිත සත්‍ය වෙන්නේ නැහැ. සිත පනවන්න තැනක් නැහැ. දැකීමක් පමණයි. දැකීමමයි සිත කියන්නේ. දකින්න කෙනෙක් නැහැ. පුජ්‍යලයක් නැති වෙනවා. දකින්න කෙනෙක් නැත්තම් ඇහෙන කෙනෙක් නැත්තම් පුජ්‍යලේ දෘෂ්ටියක් නම් දකින්න එකමයි සිත. මේ ප්‍රසාද ගුලිය වටේට ප්‍රසාදවත් වෙවි ඒ ප්‍රසාදයේ වෙන එක තුල එච්චරමයි තියෙන්නේ. මේක අවිඥානිකයි සවිඥානික නැහැ. නිස්සත්තෝ නිජ්ජීවෝ ශුඤ්ඤෝ. නිස්සත්තෝ නිජ්ජීවෝ ශුඤ්ඤෝ. මෙතන සත්වයේ කෙනෙක් පුජ්‍යලයක් නැහැ. අන්න ඒකයි අවබෝධ කරන්නේ. ඒක කෙනෙක් මේ පැත්තේ නැති වෙනකොට එහා පැත්තේ දෙයක් නැති වෙනකොටයි මේ පැත්තේ කෙනා නැති වෙන්නේ. තව විදියකින් බැලුවොත් එහා පැත්තේ බිත්තිය හටගන්නේ නැහැ. ඒක බාහිරින් නෙමෙයි අපේ සම්මුති ප්‍රඥප්තිය වලින් අපිම හදාගත්ත එකක් බිත්තිය කියන්නේ. බිත්තිය කියන එකක් බාහිර නැහැ. බාහිර තියෙන ওই ගල් වැලි ටිකක් එකතු කරපු හතරමහා භූත ටික. එහෙම දෙයක්වත් නැහැ. ඒකත් පනවන්නේ සිතමයි. මේ කියන එකට නෑ කියන්න වෙනවා. මේක ලෝකෝත්තර භූමියේ මේක ගැඹුරු පැත්තක් ඔබට දකින්න තියෙන්නේ. ඒකයි බුදුන් වහන්සේ ප්‍රථම නිබ්බාන සූත්‍රයේ නිවන් දකින්න සිතේ ස්වභාවය පෙන්නනවා. අති භික්කවේ තදායතන. යත නේව පඨවින ආපෝ න තේජෝ න වායෝ. පඨවි ආපෝ තේජෝ වායෝ කියලා දෙයක්වත් නැහැ. න ආකාසයන න විඥානං අත න අකිඥාන න සන්න නාසඤ්ඤන. එහෙම විඥානය කියලා එකකුත් පනවන්න බෑ. මෙතන ආකාශය කියලා පනවන්නත් බෑ. සංඥාවක් කියලා එකක් පනවන්නත් බෑ. අකිඥායතන මෙතන නෑ කියන්නත් බෑ. තියෙන කියන්නත් බෑ. න උබ සම්දිම සූර්යෝ සඳ හිරු කියලා දෙයක් ඇත්තෙත් නෑ. න උප්පත්ති න අපතිත්ත න අපවත්තං අනාරම්මන. මේකේ උප්පත්තියක් පනවන්නත් බෑ. අපවත්තං අනාරම්මනම් මේකේ පැවැත්මක් පනවන්නත් බෑ. අරමුණක් පනවන්නත් බෑ. න නායන් ලෝකෝ න මේකේ ඒමක් නෑ යාමක් නෑ. න පරලෝකෝ පරලෝකක් නෑ මෙලොවක් නෑ. මේ මොකක්වත්ම නැති වෙනවා දැන් ඔබට. මෙලොවක් නැත්තම් පරලොවක් නැත්තම් ඒමක් නැත්තම් යෑමක් නැත්තම් චුතියක් න චුති න උප්පත්ති න මේකේ න අපටිත්ත න අපවත්ත න අනාරම්මන න මේකේ මිදුන්නාසේ දිගින් දිගටම කියාගෙන යනවා.
දුක්ඛසාති කියලා අවසාන කියලා. එවන් සත් දුක්ඛසාති. මෙතන පෙන්නන්නේ බුදුන් වහන්සේ මේ ඔබ හිතන් ඉන්න කිසිම දෙයක් නැහැ කියන. දැන් මේ කතාව ඔබ ඇහුවොත් ඕකේ මොනවද තියෙන්නේ? ඉර නැහැ, සඳ නැහැ, ඉරක් නැහැ, සඳක් නැහැ. මේකේ උප්පත්තියක් නැහැ. මේකේ කිසිම දෙයක් කියන්න නැහැ. මේ මොහොතේ සිත දැකලා මිදෙන තැන මොනවද තියෙන්නේ? අපිටත් කියන්න. දැන් මේ මොහොතේ දකින්න සිත සත්‍ය දකින්නකොට මිදෙන තැන පෙන්වන්නේ අනිදස්සන විඥාන. ඒතර අනිදස්සන විඥානය කියන්නේ විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝපබං. එත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නගාරති. පඨවි ආපෝ තේජෝ වායෝ කියලා දෙයක්වත් එතන පෙන්වන්නේ නැහැ. එත්ත දීගන්ත රස්සං අනතුලං සුබස දිග කොට හීන මහත හොඳ නරක ඒව මොනවත්ම නැහැ. එත්ත දීගන්ත රස්සං අනතුලං සුබසුබං එත්ත නාමංච රූපත් එතෙස්තං උපරුජ්ජ නාම රූප කියලා දෙයක් පනවන්නත් බෑ. උපරුබ්බනේ වෙනවා. උපරුජ්ජනේ වෙනවා. විඤ්ඤාතේන නිරෝධේන එත්තේතං උපරුජ්ජති. විඥානේ නැතිවීමෙන් තමයි මහණෙනි මේ සියල්ලම නැති වෙන්නේ. ඒ කියන්නේ මේ විඥානේ කියන්නේ මේ සිත මේ මොහොතේ මේ සිතයි විඥානේ වෙන එකක් නෙමෙයි. මේ සිත මේ මොහොතේ පරජානාති දකින්න ඕනේ. ඒකයි රූපේ පරජානාති කියන්නේ මේ සිත මේ මොහොතේ දකින්නේ බාහිර රූපේ සද්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ රූප ඔක්කොම රූප. හැබැයි රූපේ පරජානාති කියන්නේ රූපේ මායාවක් බොරුවක් කියන එකයි. මේක සිතින් හදාගෙන සිතින් බලන එකක් තියෙනවා. දැන් ඔබ හිතන්න මෙහෙම දෙයක්. ඔබ හිතින් දැන් ඔබගේ ඇහැ ගාව ප්‍රසාදයට ඔබ එකක් හදා ගන්නවා. ඊට පස්සේ ඔබ හිතා ගන්නවා ලෝකේ තියෙන එහෙම එකක් කියලා. නිකන් උපමාවක් ගන්න. දැන් ඔබ හිතින් හදාගෙන ඉන්න එකක් ඔබ ලෝකේ තියෙනවා කියලා හිතාගන්නේ. එහෙම වෙන්න පුළුවන්ද? දෙකේ වැඩක් තියෙනවා. ඔබට ඕන එකක් ඔබට හිතින් හදා ගන්න පුළුවන්. එහෙම ලෝකෙක එළිය මොකද්ද එතකොට තියෙන්නේ? මේ හදාගන්න එකත් මහණෙනි ප්‍රතිබිම්බයක්. සත්‍යයක් නෙමෙයි මායාවක් කියනවා. මේ හිතට ඔබ හිතක් කියලා එකක් දැන් මේකේ පනවන්න බැරි වෙන්නේ බලන්න. ඇහැ ප්‍රසාදවත් වෙන්නේ එළිය ආලෝකයක් තිබ්බොත්. ඒතර ආලෝකයක් නැත්තම් ඇහක් නැහැ පෙනීමක් නැහැ. ඒතර කන ප්‍රසාදවත් වෙන්නේ එළිය ශබ්දයක් තිබ්බොත්. දැන් බීරට එහෙම දෙයක් නැහැ. දැන් කර්ණ පටලේ හෙල්ලෙන ප්‍රමාණයට තමයි ඔබ ඒක සම්මුති වලින් ගලපලා තියෙන්නේ. ඇහි කාචය අනුව තමයි මේක සම්මුති වලින් ගලපලා තියෙන්නේ. දැන් බුදුන් වහන්සේ අතීතයේ මොන හරි සිතක් හිතුවත් හිතන්නේ මේ මොහොත. අනාගතේ හිතුවත් හිතන්නේ ඒකත් මේ මොහොතේ වර්තමාන සිතක්. දකින්න එකත් මේ මොහොතේ වර්තමාන සිතක්. ඇයෙන එකත් මේ මොහොතේ වර්තමාන මේ මොහොත පමණයි පනවන්නේ. අතීතේකුත් නැහැ. අනාගතේකුත් නැහැ. දකින්න මේ මොහොතේ එකක් නැහැ. මුකුත්ම ඉතුරු වෙන්නේ නැහැ. මොකද අපේ පෙර මතකයේ තිබුණු දත්ත ටිකකින් මේකක් අපි හදා ගන්නවා. සිත ඇතුළෙම සිතුවිල්ලක් හදාගෙන සිතුවිල්ලක් විඳිනවා. නමුත් සිතට කවදාවත් වතුර බොන්න බෑ කියන්නේ එළියට එන්න බෑ ඔය හිතට. ඒක මායාව දෘෂ්ටිය. අපි දෘෂ්ටියක් තමයි මේ ඔක්කොම කරන්නේ. ඔක්කොම කරන්නේ මේ දෘෂ්ටියකින්. එහෙම එකක් නැහැ ඇත්ත කතාව. ඒකයි අවබෝධ කරගන්න කියන්නේ. එතකොට ඒක අවබෝධ කරගත්තොත් ඒ කෙනා මේකේ සත්‍ය දකිනකොටම එයාට ඊගාව සිතත් අතීතයේ තියෙන එකක් නෙමෙයි එන්නේ. මේ හැඩතලයේ දරුවයි කියන එක අතීතයෙන් අපිට හැඩතලයේ තියෙන නිසානේ කියන්නේ. එතකොට මේක නෙමෙයි අපි සම්මුති ප්‍රඥප්ති හදාගෙන මේක සිත ඇතුළෙන් මේක කරගෙන ඉන්නේ කවලම් කරගෙන. එතකොට අපි ඒකනේ අර එකම එළියේ ඉන්න අම්මට මෙතන එක්කෙනෙක් කියනවා මේ මගේ නෝනා, එක්කෙනෙක් කියනවා මේ මගේ ආච්චි, එක්කෙනෙක් කියනවා මේ මගේ අම්මා, එක්කෙනෙක් කියනවා මේ මගේ නැන්දා, කෙනෙක් කියනවා පුංචි. දැන් එළියේ එක්කෙනා මැරුණාම අරයා අම්මා ගැන හිත අඬනවා ඒ රූපේ හැඩතලේ මේමයි කියේ. අරයා ආච්චි ගැන හිත අඬනවා ඒ හැඩතලේ මෙහෙමයි කියලා. අරයා ආයි නැන්දා ගැන හිත අන්තිමටම මේකේ එකම එක්කෙනා නම් එළියේ ඉන්නේ මේ ඔක්කොටම එක්කෙනා වෙන්න ඕන. නමුත් මේගොල්ලෝ ඒගොල්ලන්ගේ ලෝකවල ජීවත් වෙනවා එළියේ තියෙන හතරමහා භූතයක් අල්ලගෙන අම්මා කියලා.
එක්කෙනෙක් අම්මා කියලා අරන් ඉන්නේ අර හතරමහා භූතේ, තව කෙනෙක් ආච්චි කියලා අල්ලන් ඉන්නේ හතරමහා භූතේ, තව කෙනෙක් නැන්ද කියලා. තව එක්කෙනෙකුට හතුරෙක් වෙන්නත් පුළුවන්. තව එක්කෙනෙකුට මිතුරෙක් වෙන්නත් පුළුවන්. එක එක්කෙනා මිනිස්සු අපි මේ මිනිස්සු ගත්තොත් එක එක්කෙනා එක එක ලෝකවල ඉන්නේ. අර එක මිනිහෙක් අල්ලගෙන. හැබැයි එතන මිනිහෙකුත් නෑ බලනකොට. ඇයි මේ එක්කෙනෙක්වටත් ඒක මිනිහෙක් නෑනේ. ඇයි එයාගේ හිතේ ඉන්නේ වෙනින් කතාවක්. අම්මා කෙනෙක් කෙනා හිතන් ඉන්නවා මගේ අම්මයි කියලා. ඉතින් නංගි කෙනෙක් කෙනා හිතන් ඉන්නවා මගේ නංගි කියලා. මහත්තයා හිතන් ඉන්නවා මේ මගේ නෝනයි කියලා. අර හිතන් ඉන්නවා මේ මගේ ආච්චි කියලා. එයා මැරුණාම අර ඔක්කොම ඒගොල්ලන්ගේ වෙඩින් කතාවල වෙඩින් ලෝකවල ඒවා හිත හිත අඬනවා. ඒක නේද ඇත්ත කතාව. අපි එළියෙන් කවදා අපේ විඥානේ කවදාවත් මේ එළියේ තියෙන දේ නෙමෙයි දකින්නේ. අපේ සිත විඥානයේ එළියේ තියෙන දේ මායාව අපි එළියේ තියෙන දේ අල්ලගෙන අපේ හිතින් එකක් හදාගෙන විඳිනවා. මෙච්චර හොඳ එකක් බලන්න රුපියල් 5000ක් වෙනවා වාස් එක. මං ගෙදර ගෙනාව. බලන්න වාස් එක බිඳුනානේ. මෙයා දැන් දුක් වෙනවා. එහෙම වාස් එකකුත් නැහැ. ඒක එයාම ඉතින් අදාගෙන මේක වටිනවා කියලා. එයාම අන්තිම දුකෙන් ඉන්නේ. මේ ක්ලේශේ, ද්වේෂේ, වෛරේ, ඉරිසියාව, තණ්හාව, මාන්‍ය ඔක්කොම අත හදාගෙන තියෙන මොකක් නිසාද? හතර මහා භූතයක්. ඒ හතර මහා භූතේකුත් නෙමේ හිතේ හැදුණු මායාවක්. හිතින්ම මායාවක් හදාගෙන හිතින්ම රාග දේශම හදාගෙන මෙයා කෙලෙස් හදාගෙන සසරක් හදාගෙන දුක් විඳිනවා. නේද? ඒ කතාව ටිකක් ගැඹුරුයි. නමුත් ඒ කතාව තමයි ඔබට අවබෝධ කරගන්න තියෙන්නේ. මේ ස්කන්ධ සකස් වෙන්නේ මෙන්න මේ අපි ඉතුරු කළායි මැරෙන්නේ කතාව අවසන් කළා නෙමෙයි. අපි සම්මුතිය තුළ මරණයක් පනවන. එයා හිතනවා මම පුංචි කාලේ ඉඳන් හිටියා දැන් මම මැරෙනවා කියලා. ඒ ඊතර දෘෂ්ටියක් තියෙනවා. ඒ හැමදාම විච්ච දේ එයා දන්නේ. හැමදාම මේ තියෙනවා මේ නැතුණා මේ තියෙනවා මේ නැතුණා. ඒක ඇල්ලුවෙත් නැහැ. ඒක දැක්කෙත් නැහැ. අන්තිමට පුංචි කාලේ ඉඳන් මේ හිටියා මේ දැන් මම මැරෙනවා කියලා හිතා. ඒකත් දෘෂ්ටියක් තියෙනවා. ඒ මොහොතේ මරණ මොහොතේ ඕකයි හිතන්නේ. අනේ මං යනවනේ. අනේ පව්. මේ මිනිස්සයා ආයි සකස් වෙනවා. මෙයා ඉවර කළා නෙමෙයි යන්නේ. තවක් ඒකට ඉඩ තියලා යන්නේ. වීගා මැරෙනකොට වී යටේ ආයි පැලවෙන්න ඉඩ තියලායි මැරෙන්නේ. ඒක නිසා ආයි වී යට පැලවෙනවා. හැබැයි ඒක වී ගහටයි තිත් නැහැ. මෙයා මැරෙනකොට ආයි උපදින ස්කන්ධ සකස් කළායි මැරෙන්නේ. කෙලෙස් කර්ම රැස් කළායි මැරෙන්නේ. මෙයා ආයි සකස් වෙන්නේ හැබැයි මෙයක් නෙමෙයි. ඔය එක්කෙනෙක්වත් නෙමෙයි. ඒක අලුත්ම බීජයක්. ඉවරයක් වෙන්නේ නැහැ මේ කතාව. ඉවර කරන්නේ නැහැ කවුරු. ඉවර කරන්න ඕනි කරන එයාලා ගාව ඒ අවශ්‍යතාවය එයාලා ගාව ඒ ඕනකම උනන්දුව සකස් වෙන්නේ නැහැ. එයාලා සසර දුකකම ඉන්නවා. ඉන්නකොටත් හීන දැක දැක හීන බල බල සසර දුකක් හීනෙනුත් විඳිනවා. ඒකම ඇත්ත ලෝකෙත් සබෑ ලෝකෙ හීන කරගෙන විඳ විඳ ඉන්නවා. මරණකොටත් ඉවර වෙන්නේ නැහැ. ගිහිල්ලත් ආයෝකම් වෙනවා. එකම කතාවක් දිගටම යනවා. මේ සත්‍ය දකින්න ඕන නම් හැම මොහොතෙම හිත දකින්න ඕන. හැම මොහොතෙම මේ මොහොතට අවදි වෙන්න ඕන. ඒ මොහොතට සීමා වුණු ඒ උපත මරණය දකින්න ඕන. ඒ මොහොතේ සිත ඇති වෙනවා සිත නැති වෙනවා උපතක් මරණයක් එතනින් එහාට පණවන්න බෑ. අපිට ක්ෂණයක්වත් ඇත්තටම පණවන්න බෑ. අපි ඉන්නේ මහා ශුන්‍යතාවයක් ඇතුලේ. මේ කතාවේ තියෙන්නේ ශුන්‍යතාවයක්මයි. ඒකයි ශුන්‍යත චේතෝ විමුක්තිය කියලා මේ විමුක්ති මාර්ගයේ මිදීමේ මාර්ගය පෙන්වන. රැස් කරන ගමනක් නෙමේ නිවන් මඟ අස් කරන ගමනක් තියෙන්නේ. යමෙක් රැස් කරන ගමනක් යනවනම් ඔහු යන්නේ නිවන් මඟ නෙමෙයි. මේ අපි රැස් කරපු දත්ත අස් කර යන්නේ. නිවන කියන්නේ මනසේ තියෙන මේ රැස් වෙන ස්වභාවයේ රැස් කරපු දේ අස් කරන එකයි. අවසානයේ යාට අවබෝධයෙන් නිබ්බිදාය සංකිතේ නිබ්බිදාය සියල්ල අවබෝධ වෙනවා. මැරිලා නෙමේ ජීවත් වෙන මේ මොහොතෙම. මේ මොහොතෙම සත්‍ය දැකලා දරුවට කන්න දෙනවා. දරුවට කටයුතු කරන්න පුළුවන්.
වෙනදට වැඩිය ශක්තිමත් මොකද හොටු පෙරාගෙන නෙමෙයි. අඬ නෙමෙයි. බොහොම hina වෙලා සතුටින්. අර උරග සූත්‍රයේ පෙන්වන්නේ ඒකයි. තාත්තයි පුතයි කුඹරට යනවා. සර්පයා දෂ්ට කළා පුතා මැරෙනවා. දර ටිකක් දාලා නෝනට පණිවිඩයක් කියනවා ළඟින් යන මිනිස්සෙක් ගැතේ නෝනට කියන්න ගිනි පෙට්ටියකුත් අරගෙන එන්න කියලා. එක කෑම එකක් ගේන්න කියන්න දොර වහලා එන්න කියන්න. නෝනට කියනකොට ගිනි කුරක් ගහන්න කියලා. එහෙම කෑම එකක් කාලා ගෙදරත් එක්ක ගෙදර යනවා. කවුරුත් අඬන්නේ මේ කතාවේ අපිට අඬන්න තැනක් නැහැ. ධර්මය අවබෝධ වුණු කෙනෙක්ට සංවේග දුක්ඛ දෝමනස්ස නැහැ. ඇති වෙන්න තැනක් නැහැ. සියල්ල අවබෝධයි. හැබැයි යා වෙනදටත් වැඩිය හොඳට වැඩ කරන්න පුළුවන් කෙනෙක්. මහන්සියේ ඉන්නේ හිතට කියලා දන්න කෙනා හිතනේ මහන්සිය තියෙන්නේ කියලා දන්න කෙනා අමුතුවෙන් විවේකේ ගන්න ඕනි කියලා හිතන්නේ අදත් වැඩ කරනවා රාත් වැඩ කරනවා හෙටත් වැඩ කරනවා දවලුත් වැඩ කරනවා අනිත් අතට කරනවා අයියේ මේ හිතයි නෙමෙයි මහන්සිය කියන්නේ හිත සිතුවිල්ලක් තමයි මහන්සිය කියන්නේ මම මෙච්චර වැඩ කරා මට දැන් මහන්සිය නමුත් මෙයා මේ හිතලා නිදි ගන්නවා ඒකත් ඉන්නේ අන්ධභාවයේම තමයි ඒක ලෝකේ අවබෝධය නැති කෙනාට ඔය ප්‍රශ්න තියෙනවා ලෝකේ සත්‍ය අවබෝධ වුණු කෙනාට මේ ගොඩාක් දේවල් වෙනස් විදිහට පේන්න ගන්නවා. ධම්මචක්කුසේ පාළ වෙලා. එයා ලෝකේ දකින්න විදිහ සත්‍යයි දකින්නේ. සත්‍ය නම් සත්‍යමයි. සත්‍යය තාම සමහරට සාමාන්‍ය කෙනෙක් හිතන විදිහට වෙනස්. ඒකයි මේක පටිසෝතගාමී කියන්නේ. ඒකයි මේක කියන්නේ පුබ්බේ අනුසුතේ සුදම්මේසු කියන්නේ. මේ පෙර නොඇසූ විරු දහමක්. කිසිම ධර්මයක් අහලා තේනවද? ඉරක් නැහැ, හඳක් නැහැ, මුකුත් නැති දහමක්. උපතක් නැහැ, මරණයක් නැහැ. මේක ඇත්තටම හරි ආශ්චර්යයක් මේක අවබෝධ කරගන්නේ. මේක අවබෝධ කරගත්තොත් ඒ කෙනා මේ බඩු මුට්ටු වලින් සැප හොයන්නේ ලෝතුරු සුවේ සදාතනික සුවයක් විඳිනවා. මේ කාම සුවේ මේ කම් සැප විඳින බඩු මුට්ටු වලින් විඳින සුවේ බොළඳයි. පොඩි වෙලාවයි තියෙන්නේ. දුක එනවටක් නැති කරන්න බෑ. නමුත් ලෝතුරුසේ කිසි තැනක දුකක් නැහැ. ඇති වෙන්න හේතු නැහැ. මහා සාන්ත සෝයක් තියෙනවා. උපතක් නැහැ, මරණයක් නැහැ, සදා අමරණීයයි. ඒ කෙනාට මරණයක් පණවන්න බෑ. ඒ කෙනාට ඉපදෙන දවසක් පණවන්න බෑ. මැරෙන දවසක් පණවන්නත් බෑ. ඒ සිතේ දකින්න දෙන සිත පරජානාති. සිත යථාභූත ඥාණයෙන් දකිනවා. හැම ෂණේම සිද්ධ වෙන මේ සබා දහමේ සංසිද්ධිය දකිනවා. කිංයා සත්‍ය අවබෝධ කරගන්නවා. ඒ මහා මුනිවරු අදස් සිටිනවා. අවුරුදු සියවස් ගණනාවක් වැළලුණු ඒ පරම සත්‍ය දැන් එළි වෙන කාලය ඇවිල්ලා. මේ ලෝකේ සත්‍ය කතා කරන මුනිවරු පහළ වෙනවා. යම් භූමියක යමෙක් සත්‍ය දේශනා කරයිද ඒ භූමිය තුල විපටිතෝ විචටිතෝ ඒ කියන්නේ නැවත නැවත මේක විවර වෙන්න ගන්නවා. නවත්තන්න බෑ. බුදුන් වහන්සේ දේශනා කරනවා මේ දහම අවුරුදු 5000ක් පවතින්නේ 2500ක් ගිය තැන මේක විවර වෙනවා කියලා. මේ දහම නැවත විවර වෙනවා. ඉස්මතු වෙනවා. කාටවත් ඒක නවත්තන්න බෑ. ඒක කෙනෙක් කරනවා නෙමෙයි. මේ සබා දහමට අයිති දෙයක් කාටවත් අයිති නෑ. සබා දහමේ සංසිද්ධිය කිසිවෙක් කරනවා නෙමෙයි. කිසිවෙකුට එහෙම ගලපන්න පුළුවන් කමක් නෑ. මේ ශරීර ධාතු වල නෙමෙයි මේ කතාව තියෙන්නේ. පුජ්‍යලයකට පනවන්න බෑ. මේක වෙනමම න්‍යායක්. මේක වෙනම විශ්ව න්‍යායක් තියෙන්නේ. ඉතින් ඒ සත්‍ය සම්ප්‍රේෂණය වෙනවා. මෙහෙම දේශනා කරනකොට ඒ ශක්තියක් විදිහට ඒ ශක්තිය අර අහසේ විදුලි කරනකොට මෙහි ජනෙල් හෙල්ලෙන්නේ සමාන කම්පන තියෙන තැන් කම්පණය වෙනවා.
මෙතන සද්ද සත්‍ය ඉස්මතු කරනකොට ඒ විඥාන ශක්තිය තව අයට කම්පණය වෙනවා. ඒක කාටවත් පේන්නේ නැහැ. යමෙක් සත්‍ය දේශනා කරොත් ඒක තව අයට කම්පණය වෙනවා. එයාට සත්‍ය දැනෙන්න ගන්නවා. එයා ඉන්නේ කොහෙද? එයායි ශරීර ධාතු වල දේ විඥාන සකස් වෙලා තියෙන්නේ. ඒ නියම ස්වභාවයකට ඒ දේ සිද්ධ වෙනවා. කිසිවෙකුට නවත්තන්න බෑ. ඒක සවිඥානික නෑ. ඒක වෙනම තලයක කතාවක්. ඒ සත්‍ය තේරුම් ගැනීම නිසා ඊටම අසීරුයි. සත්‍ය ඉස්මතු වෙන යෝගී කිසි කෙනෙකුට ඒ සත්‍ය යට යවන්න බෑ. එහෙමනම් ඔබටත් ඒ සත්‍ය සම්ප්‍රේෂණය වෙනවා. මේ ඇහෙන යමෙක් ඉන්නවනම් ඒක වචනයක් ගානේ එයාගේ අතුලාන්තයේ චිත්තචෛසික ස්පන්දනය වෙනවා. සත්‍ය ඉවල්ලන්න. එයාගේ විඥාන ධාතු සකස් වෙන්නේ ඔහු කරනවා නෙමෙයි. ඔහුගේ විඥානේ ශුන්‍යත්වයට සුදුසුයි. ප්‍රභාස්වරයට සුදුසුයි. එහෙනම් සුද්ධ ස්වභාවයට සුදුසුයි. එහෙනම් ඒ සුද්ධාත්ම වලට සකස් වෙන්න කාලේ. ඉතින් යමෙකුට මේ එක් වචනේ හෝ ඇහෙනවා මේ පරම සත්‍ය මහ පොළොව වගේ මිනිස්සු හිටියට නිවපොත්තට ගත්ත පස් ටික වගේ මේ ශක්තිය උපදින්නේ බොහොම සුළු පිරිසටයි. හැමෝටම එක වගේ වෙන්නේ නැහැ. ඇහෙනවා නම් යමෙකුට ඔහු තමයි සුදුස්සා. මොකද මේක ඇහෙන්නේ නැති කෙනාටයි නොවෙන්නේ. ඇහෙන කෙනාට ශක්තිය සකස් වෙනවා. ඒකට කුසලයක් විනක් හේතු වෙනවා ඇති. එහෙමනම් සියලු දෙනාම සියලු සත්වයෝම මේ ආසන හැමෝම නිවනින්ම සැනසීම ලබනවා. අපි විවිධාකාර ස්වභාවයට විවිධාකාර පැතිකඩයන් ඔස්සේ මේ ධර්ම ඉස්මතු කරා. මේ ධර්මයේ ඊටාම දුර්ලභයි. මේ මනුස්ස භවයක්ම ඕනි මේ සත්‍ය අවබෝධ කරගන්න. ඔය ගහක ඉන්න කුරුල්ලෙකුට එළියේ ඉන්න තිරිසන් සතෙකුට මේ සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. හැබැයි මනුස්ස ආත්මයක් ලැබුවොත් ඒ මනුස්ස සිතකට මේ සත්‍ය අවබෝධ වෙනවා. ඉතින් ඒ පරම උතුම් මනුස්ස ස්වභාවයට ඔබ ඒ සකස් වෙලා ඒ මහා පුණ්‍ය ශක්තිය ඇතුව ඉන්න මොහොත සත්‍ය අවබෝධ කරගන්න උත්සාහ කරන්න. ප්‍රතිපදාව නිවැරදිව ගලප ගන්න. ඥානව කටයුතු කරන්න. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. නැවත උපතක් ගැන කතා කරන්නේ පෘථග්ජන ලෞකික මනසකි. ආත්මයක් නැති පුජ්‍යල සංඥා නැති සත්ව පුජ්‍යල කතාවක් නැති කතාව ලෞකික මනසට ගෝචර නැහැ. සවිඥානික ස්වභාවයක් අවිඥානික ස්වභාවයත් නුවණින්ම දැකේ. නුවණින්ම දැකේ තොයි. මරණෙත් නැවත උපදින්නෙත් නැති මරණයක් නැති නැවත උපතක් නැති ඒ සදාතනික ඒ අමරණීය සදාතනිකයි කියන කතාව. අමරණීය කියන්නේ මරණයක් නැති උපතක් නැති තැනනේ. එහෙනම් ඒ සදාතනික සෝයක් නේ. ඒ ලෝතුරු සෝය ගැන ලෞකික භූමියේ ඉන්න කෙනෙක් කොහොම දකින්නද?
ඒ වේදනා සංඥා සංඛාර පනවන්න බෑ. ස්කන්ධ කතාවක් නෑ. දැන් බලන්න නිවන් දකින්නවා කියන කාරණේ නිවනට ගිය කෙනෙක් ඉන්නවද? නෑ නේද? නිවනට ගිය කෙනෙක් නෑ. නිවන් දකින්නවා කියන්නේ කෙනා නැති වෙනවා.